හරි. අයිබෝන් දුල පුතාලා හැමෝටම අපි මේ එකතු වෙලා ඉන්නේ මයික්‍රෝබයොලොජි එහෙමත් නැත්නම් ශුද්ධ ජීව විද්‍යාව පාඩම් මාලාවේ 3 වෙනි වීඩියෝ එකත් එක්ක. වීඩියෝ එකට යන්නට කලින් පොඩි දේවල් කීපයක් තියෙනවා කියන්න ඕගොල්ලන්ට. පළවෙනි කාරණේ තමයි ගොඩක් දරුවෝ අහලා තිබුණා මේ පාඩමේ නෝට් එක සම්බන්ධයෙන් මොකද්ද කරන්න ඕන කියලා. මම කලින් වීඩියෝ එකකින් ඒක ඕගොල්ලන්ට දැන්නුවා. සමහර විට සමහර දරුවෙක් ඒක දකින්න නැතුව ඇති. ඔයාලට කරන්න තියෙන්නේ කලින් වීඩියෝ වලත් ඒ වගේම මේ වීඩියෝ එකෙත් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එකක්, නිල් පාටෙන් පෙන්වන ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක හරහා ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් මේ පාඩමට අදාළව මයික්‍රෝබයොලොජි පාඩමට අදාළ රිසෝස් බුක් එක. එතකොට ඩිස්ක්‍රිප්ෂන් එක දිග ඇරගෙන ඩිස්ක්‍රිප්ෂන් එක පහළ තියෙනවා. ඒක පහළට තියෙන පොඩි ඊතලය ක්ලික් කරලා ඩිස්ක්‍රිප්ෂන් එක දිග ඇරගෙන එතන තියෙන ඒ ෆයිල් එක අරගෙන ඔයාලට පුළුවන් print out එකක් අරගන්න. වඩා හොඳයි එහෙම පුළුවන් නම්. නැත්නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක තියාගෙන උනත් මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් වඩා හොඳයි print out එකක් ගන්න පුළුවන් නම් print out එකක් අරගන්න. පාඩම යන අතරේ මම ඒ කොටසට අදාළව පාඩමේ ඒ කොටසට අදාළව අමතර සමහර කරුණු කියනවා. ඒ අමතරව කියවෙන කරුණු ඔයාලට පුළුවන් ඒ රිසෝස් බුක් එකේ අයිනෙන්ම සටහන් කරගන්න. මේ පාඩමට අවශ්‍ය සියලුම මේ පාඩමේදී විභාගෙට අහන්න පුළුවන් සියලුම දේවල් පාහේ රිසෝස් බුක් එකේ බොහොම පැහැදිලිව තියෙන නිසා අපි අමතර කාලයක් වැය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. වෙනමම අලුතෙන්ම නෝට් එකක් ලිවීම සඳහා. ඒක නිසා ඔබ විසින් කළ යුත්තේ ඒ රිසෝස් බුක් එකටම අපි කියන අමතර කරුණු එකතු කර ගැනීමයි. ඔගොල්ලන්ට තමන්ගේ අත් අකුරෙන්ම තියෙන නෝට් එකක් පාඩම් කිරීම වඩා හොඳයි. ඒක නිසා සහ මේ කාලේ ඕනතරම් වෙලාව තියෙන නිසා ඔයාලට පුළුවන් රිසෝස් බුක් එකේ තියෙන කරුණු ටික සහ අමතරව ලියා ගන්න යම් කරුණක් වෙනවා නම් ඒ ටිකත් එක්ක එකතු කරගෙන ඒ ටික තනියෙන් පොතක ලියලා පාඩම් කරන්න. එහෙමුණොත් ඒක ඔයාලට පාඩම් කිරීමේදීත් පහසුවක් වේවි. ඒ වගේම මතක තියාගන්නත් තව පහසුවක් වෙයි. මොකද එක වාරයක් අතින් ලියවෙනකොට ඒක නැවත වතාවක් හොඳින් අධ්‍යයනය කෙරෙන නිසා. ඒක නිසා නෝට් එක සම්බන්ධව කියන්න තියෙන කතාව ඒකයි. දෙවෙනි කාරණය තමයි සමහර දරුවන් අහලා තිබුණා මේ අපි රිසෝස් බුක් එකෙන් එහෙමත් නැත්නම් වෙන කැම්බල් එකෙන් එහෙම ඉදිරිපත් කරන රූප සටහන් සමහර ඒවා පොඩ්ඩක් පැහැදිලි මදි කියලා. දුවේ පුතේ පැහැදිලි නැතිභාවය එන්නේ අපේ අන්තයේ ගැටලුවක් නිසා නෙමෙයි. අපි මේ වීඩියෝ එක එකතු කරන්නේ full HD එහෙමත් නැත්නම් ඊටාම සුපැහැදිලි දසුන් සහිත තාක්ෂණයෙන්. ඔයාලා ඒකට කරන්න ඕන දේ තමයි මේ YouTube එකේ ඔයගොල්ලන්ට මේ පේන වීඩියෝ එකේ පහළ settings වල තියෙනවා quality එක බොහෝ දුරට ඔයගොල්ලා මම දන්නවා ගොඩක් දරුවෝ මේක නරඹන්නේ මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරලා. ගොඩක් දරුවන්ගේ ෆෝන්ස් වල ඒ quality එක select වෙලා ඇත්තේ auto කියන එක. ඒ auto කියන quality එකේදී ඔයගොල්ලෝ ඉන්න ප්‍රදේශය මත පදනම්ව ඔයගොල්ලන්ට තියෙන signal වල තියෙන ප්‍රබලතාවය එක්ක පදනම්ව වීඩියෝ එකේ quality එක ටිකක් අඩු වෙලා පේන්න පුළුවන්. ඒක නිසා ඔයාලට කරන්න පුළුවන් දේ තමයි ඒ quality එක කියන තැන select කරලා තියාගන්න වඩා හොඳ quality එකක් 720 හෝ 1080 වගේ HD හෝ full HD තාක්ෂණයෙන් සහිත වඩා සුපැහැදිලි දසුන් බලා ගන්න පුළුවන් එකක් සිලෙක්ට් කළා බලන්න. එතකොට ඔයාලට කිසිදු ගැටලුවකින් තොරව මම ලියන දේවල් ඒ වගේම රිසෝස් එකෙන් සහ කැම්බල් එකෙන් පෙන්වන අනෙක් රූප සටහන් බොහොම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම යම්කිසි දුවෙකුට පුතේකුට ඒ විදියට බලා ගන්න ගැටලුවක් තියෙනවා නම් ප්‍රමාණවත් තරම් සිග්නල් නැති ගැටලුව තියෙනවා නම් අපි ඩවුන්ලෝඩ් ටැබ් එක enable කරලා තියෙන්නේ. ඔයාලට ඕනම වෙලාවක මේ පහළ තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් අවස්ථාවක සිග්නල් තියෙන ස්ථානයකදී වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ගෙදර ගිහිල්ලා නැවත බැලීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා අපි පුළුවන් තරම් දුරට උත්සාහ කරලා තියෙනවා සෑම දරුවෙකුටම අසාධාරණයක් නොවන විදියට හැමෝටම මේ වැඩෙත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙන විදියටයි අපි කටයුතු සකසලා තියෙන්නේ. ඒක නිසා එකෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ක්‍රියාවලියත් එක්ක එකතු වෙන්න රැඳී සිටින්න කියලා ආරාධනය කරනවා. හරි. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. හරි. අද අපි කතා කරන්නේ මයික්‍රෝබයොලොජි ශුද්ධ ජීව විද්‍යාව පාඩම් මාලාවේ 3 වෙනි වීඩියෝ එක. එහෙමත් නැත්නම් 3 වෙනි කොටසත් එක්ක තමයි අද එකතු වෙන්නේ. අපි දෙවෙනි වීඩියෝ එකේදී මීට කලින් අපි කතා කරපු දෙවෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කළා ශුද්ධ ජීවීන්ගේ ආකාර. එහෙමත් නැත්නම් ශුද්ධ ජීවීන්ගේ විවිධත්වය ගැන යම් හැඳින්වීමක් අපි ලබා ගත්තා. එතනදී අපි ප්‍රධාන වශයෙන් කතා කරේ බැක්ටීරියා ගැන. අද අපි කතා කරනවා තවත් ඒ වගේ ශුද්ධ ජීවී කාණ්ඩ 4ක් සම්බන්ධයෙන්. මේ වීඩියෝ එක හරහා අපි තවත් ශුද්ධ ජීවී කාණ්ඩ 4ක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බැක්ටීරියා ගැන ගොඩක් සවිස්තරාත්මක විස්තරයක් තිබුණ නිසා අපි ඒ සඳහා සම්පූර්ණ වීඩියෝ එකක් වෙන් කළා.
අද අපි කතා කරන මේ මාතෘකා 4 ගත්තම එතරම්ම සවිස්තරාත්මක විස්තරයක් නැති නිසා අපිට තනි වීඩියෝවක් තුල මේ කාණ්ඩ 4ම සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. ඒ යටතේ අපි අද සාකච්ඡා කරනවා සයනොබැක්ටීරියා, ඊළඟට ෆංගයි එහෙමත් නැත්නම් දිලීර, ප්‍රොටිස්ටා සහ මොලිකියුට්ස් නැත්නම් මොලිකියුටයන් කියන කාණ්ඩ 4 සම්බන්ධයෙන්. සමහර දරුවන්ට මේ පිළිබඳව පූර්ව අදහසක් ඇති. මේ කවුද මේ මොන වගේ ජීවීන්ද කියන එක පිළිබඳව යම් අදහසක් ඇති. සමහර දරුවන්ට එහෙම අදහසක් නැති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපි සාකච්ඡා කරමු එක එක කාණ්ඩය අරගෙන මෙයාලා ගැන අපිට දැනගන්න තියෙන්නේ මොනවද කියලා. හරි. ඉස්සෙල්ලාම අපි කතා කරොත් සයනොබැක්ටීරියා ගැන. නමේම තියෙනවා බැක්ටීරියා කියන කතාව. මෙයාලා අයිති වෙන්නේ බැක්ටීරියා රාජධානියටම තමයි. ඒ කියන්නේ වර්ගීකරණය අනුව ගත්තොත්, ජීවීන්ගේ වර්ගීකරණය අනුව ගත්තොත් එහෙම මෙයාලා අයිති වෙන්නේ බැක්ටීරියා රාජධානියට, බැක්ටීරියා අධිරාජධානියටම තමයි. නමුත් බැක්ටීරියා වලින් වෙනස් වෙන යම්කිසි ලක්ෂණ කිහිපයක් තියෙන ප්‍රාග්ඥෂ්ටිකයන් කාණ්ඩයක් නිසායි අපි මෙයාලා බැක්ටීරියා වලින් පරිබාහිරව නැත්නම් බැක්ටීරියා කියන කාණ්ඩයට අමතරව තවත් කාණ්ඩයක් විදියට වර්ග කරලා තියෙන්නේ. එතකොට මෙයාලට සයනොබැක්ටීරියා කියලා කියන්න හේතුව තමයි ඔබ මෙන්න මේ රූපයේ දකින විදියට මෙයාලගේ දේහයේ තියෙන්නේ එයාලටම ආවේනික වෙන නැත්නම් එයාලට ලාක්ෂණික වෙන නිල් කොළ පාටක්. මේ නිල් කොළ පාටට තමයි අපි කියන්නේ සයන්. එමත් නැත්නම් නිල් කොළ මිශ්‍රිත වර්ණය තමයි අපි මේ සයන් විදියට හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ සයන් සහිත වර්ණක නිසා තමයි ඒගොල්ල මේ නමින් හඳුන්වන්නේ. එතකොට සයනොබැක්ටීරියාවක පැහැය අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ඔබ මේ රූපයේ දකින විදියට. ඒ වගේම මෙන්න මේ රූපය ඔයාලා දකිනවා වගේ සයනොබැක්ටීරියාවලට ඉතා පුළුල් පරාසයක හැඩ ඒ වගේම සෛල සැකසුම් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන විදියකින් කියනවා නම් අපි කලින් වීඩියෝ එකේදී දැක්ක බැක්ටීරියාවල තියෙන රූපීය විවිධත්වය ඒ වගේම ඉතා විශාල රූපීය විවිධත්වයක් අපිට සයනොබැක්ටීරියා සම්බන්ධයෙන්ුත් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට සමහර ආකාර තනි සෛල විදියට ඉන්න ඒක සෛලික ආකාර වෙන්නත් පුළුවන්. සමහර විට මෙයාලා ඝනාවාස සාදමින් එකට ඉන්න අය වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ විවිධත්වය ඊටාම විශාලයි. ඒක සෛලික සිට ඝනාවාස දක්වා වූ විශාල විවිධත්වයක් තියෙන්න පුළුවන්. සයනොබැක්ටීරියාවල තියෙන රූපීය විවිධත්වය අපිට ප්‍රධාන වශයෙන් මෙන්න මෙහෙම බෙදා ගන්න පුළුවන්. මම පොඩි සටහනකින් මේක ඔයාලට කියලා දෙන්නම් මතක තියාගන්න පහසු වෙන්න. හරිද? සයනොබැක්ටීරියාවල රූපීය විවිධත්වයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි ඒකසෛලික, අනිත් එක තමයි ඝනාවාසී. සරලවම කියනවා නම් සෛල විභාජනය වුණාට පස්සේ සෛල වෙන් වෙලා යනවා නම් එහෙම වෙන් වෙලා යන අයට අපි කියනවා ඒකසෛලික අය. දැන් බලන්න මේ රූපේ උදාහරණයකට දැන් මෙතන ගත්තොත් මෙතන තියෙන්නේ තනි සෛලයක්. ඒ තනි සෛලය බෙදුනට පස්සෙත් සෛල දෙක වෙන් වෙලා ගිහිල්ලා. හැබැයි සමහර විට මෙහෙම වෙන්න පුළුවන් සෛල දෙක වෙන් වෙලා ගියාට ඒ හැදෙන දුහිතෘ සෛල දෙක සෛල විභාජනය වෙලා, ඒ කියන්නේ සෛල බෙදිලා සෛල දෙක වෙන් වෙලා, හැබැයි ඒ වෙන් වෙච්ච සෛල දෙක එකට සෛල දෙක එකට ඇලිලා නැහැ. හැබැයි පොදු නානු කොපුවක් ඇතුලේ. නානු කොපුවක් කියලා කියන්නේ අර සෙවල වගේ නානුමය ද්‍රව්‍ය කොපුවක් ඇතුලේ සෛල දෙක ඉන්න පුළුවන්. දැන් මෙතන ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ තනි සෛලය ගත්තත් තනි සෛලයේ වටේට ඒ වගේ ආවරණයක් නානු කොපුවක් තියෙනවා. මේ සෛල දෙක බෙදිලා ගියාට පස්සෙත්, ඒ කියන්නේ දුහිතෘ සෛල දෙක වෙන් වුණාට පස්සෙත් ඒ දෙන්න එකම නානු කොපුවක් ඇතුලේ තියෙන්න පුළුවන්. බලන්න මේ රූපේ පේන විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන ගත්තොත් ඔයාලගේ වම් පැත්තේ තියෙන්නේ කෙලින්ම තනි සෛලයක්. ඒ තනි සෛලයේ බෙදෙන විදිය තමයි දෙවෙනි රූපයෙන් පෙන්වලා තියෙන්නේ. එතකොට ඒක සෛලිකයන්ගේ තියෙන ලක්ෂණය තමයි ඒ සෛල බෙදිලා වෙන් වෙලා යනවා. සෛල බෙදිලා වෙන් වෙලා ගිහිල්ලා ඊට පස්සේ ඕන්නම් පොදු නානු කොපුවක් ඇතුලේ තියෙන්න පුළුවන්. එhmenan මතක තියාගන්න සයනොබැක්ටීරියාවල රූපීය විවිධත්වයේ පළවෙනි ආකාරය තමයි ඒකසෛලික. ඒකසෛලික අය ගැන ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි පරණ සිලබස් එකේදී මේකේ උදාහරණ එහෙම අපි මතක තියාගන්න ඕන. දැන් ඔයාලගෙන් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? අවශ්‍ය දේ වැදගත් දේ විතරක් මතක තියාගන්න. අවශ්‍ය දේ තමයි ඒකසෛලික සයනොබැක්ටීරියාවක් ඇති වෙන්නේ සෛල විභාජනය වුණාට පස්සේ සෛල වෙන් වී යන නිසා. හැබැයි මේ වෙන් වෙලා යන දුහිතෘ සෛල විසින් ශ්‍රාවය කරන විශාල පූරකයක් ඇතුලේ, එහෙමත් නැත්නම් නානු වලින් හැදෙන නානුමය ද්‍රව්‍යයක් ඇතුලේ මේ වගේ ඒකසෛලික ආකාර එකතු වෙලා ඉන්නත්
පුළුවන්. හරි. එහෙනම් මේ පැත්ත ලේසි සරලයි. ඒක සෛලික කියන්නේ ඔන්න ඔය தত্ত্বය සෛල විභාජනය වුණාට පස්සේ බෙදිලා වෙන වෙන தত্ত্বය. ඊළඟට දෙවන වර්ගයට අපි කියන්නේ ඝනාවාසී. ඝනාවාසී කියන தত্ত্වයේදී තියෙන වෙනස තමයි ඝනාවාසී ආකාරවල සෛල විභාජනය වුණාට පස්සෙත් හැදෙන දුහිතෘ සෛල තවදුරටත් සෛල බිත්ති හරහා එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. සෛල බිත්ති හරහා මෙයාලා තවදුරටත් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ සෛල බිත්ති වලින් එකට ඇලිලා තියෙන සෛල ටික තියෙන්නේ පොදු ජෙලටිනීමය පූරකයක් තුල. පොදු ජෙලටිනීමය පූරකයක්. පොදු ජෙලටිනීමය පූරකයක් කියලා කියන්නේ දැන් බලන්න මෙන්න මෙතන උදාහරණයක් මම පෙන්නනවා. මෙයාලා දෙන්න අපි පස්සේ බලමු. යාලා දෙන්න ගැන පස්සේ කතා කරමු. උදාහරණයක් මෙන්න මෙහෙම. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ මේ සෛල විභාජනයෙන් හැදිලා තියෙන බෙදිලා හැදිලා තියෙන දුහිතෘ සෛල ගොඩක්. බලන්නේ දුහිතෘ සෛල ගොඩම ඉන්නේ තනි ජෙලටිනීමය පූරකයක් ඇතුලේ. මේ වටේට තියෙන්නේ ආවරණයක්. ඒ තනි ආවරණය තුල තමයි මේගොල්ල ටික ඔක්කොම ඉන්නේ. අන්න ඒක තමයි යාළගේ අර පොදු ජෙලටිනීමය පූරකයක් තුල ගිලිලා සෛල බිත්ති වලින් එකිනෙකට සම්බන්ධ වෙලා ඝනාවාසයක් විදියට ඉන්න එක තමයි මෙයාලගේ තියෙන ලක්ෂණය. එතකොට ඝනාවාසී ආකාර නැත්නම් ඝනාවාසී සයනොබැක්ටීරියා අපිට තවදුරටත් බෙදන්න පුළුවන් වර්ග දෙකකට. එක වර්ගයක් තමයි සූත්‍රිකාමය, අනිත් වර්ගය තමයි සූත්‍රිකාමය නොවන. සූත්‍රිකාමය සහ සූත්‍රිකාමය නොවන. මේ දෙකේ තියෙන වෙනස තමයි මෙන්න මේ විදියට එකම තලයක් ඔස්සේ දිගින් දිගට විභාජනය වෙලා මේ විවිධ තල ඔස්සේ විභාජනය වෙන විදිය ගැන අපි කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා බැක්ටීරියා මාතෘකාව යටතේ. එකම තලය ඔස්සේ දිගින් දිගට විභාජනය වෙලා මෙන්න මෙහෙම දාමයක් විදියට නැත්තම් නූලක් විදියට ඉන්නව නම් එයාලට අපි කියනවා මෙන්න මේ විදියට සූත්‍රිකාමය ඝනාවාසී අය. එතකොට ඒ ඝනාවාසය තුල සෛල ටික සැකසීලා තියෙන්නේ තනි තලයක එක දිශාවකට සෛල විභාජනය වෙලා. එතකොට දාම හෝ නූල් වැනි ව්‍යුහයක් හදනකොට එයාලට අපි කියනවා සූත්‍රිකාමය ඝනාවාසී ආකාර කියලා. අනිත් ආකාරය තමයි තියෙන්න පුළුවන් සූත්‍රිකාමය නොවන ඝනාවාසී ආකාර. සූත්‍රිකාමය නොවන ඝනාවාසී ආකාර. දැන් මෙතනදි වෙන්නේ බලන්න සූත්‍රිකාමය නොවන ඝනාවාසී කෙනෙකුට උදාහරණයක් මෙන්න මේ රූපයෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ රූපය බැලුවම ඔයාලට පේනවා ඇති මෙතෙන්දි වෙලා තියෙන්නේ විවිධ තල ඔස්සේ නැත්නම් බහුතලීයව සෛල විභාජනය වෙලා හැදිලා තියෙන සෛල ගොඩක් ඒවයේ සෛල බිත්ති වලින් එකට බැඳිලා තනි ජෙලටිනීමය පූරකයක් තුල ගිලිලා ඉන්නවා. අන්න එතකොට අපි යාට කියනවා සූත්‍රිකාමය නොවන ඝනාවාසී ආකාරයක් කියලා. හරි. එහෙමනම් මේ ආකාර දෙක ඔයාලට දැන් තේරෙන්න ඕමනයි. හරි. මේ රූප දෙකෙන් එහෙනම් මතක තියාගමු. දැන් මේ ඔයාලා දැක්කා වගේ සූත්‍රිකාමය නොවන අය ඉන්නේ මෙන්න මේ වගේ. සූත්‍රිකාමය නොවන අය කියලා කියන්නේ සෛල බිත්ති වලින් එකට බැඳිලා තියෙන පොදු ජෙලටිනීමය පූරකයක ගිලිලා තියෙන සෛල. ඊළඟට බලන්න මේ රූපය මේනි සූත්‍රිකාමය ආකාර. සූත්‍රිකාමය අය ගත්තම එයාලගේ තියෙන ලක්ෂණය තමයි මෙන්න මේ වගේ සෛල ටික එකට බැඳිලා ඉන්නේ එක ඒ කියන්නේ සෛල බෙදිලා තියෙන එක තලයක් ඔස්සේ සෛල එක තලයක් ඔස්සේ බැඳිලා තියෙන නිසා එයාලගේ ව්‍යුහය දාම හෝ නූලාකාර ව්‍යුහයක් වෙන්න පුළුවන්. ඊළඟට මේ සූත්‍රිකාමය නොවන අයගේ දැන් මෙයාලා සූත්‍රිකාමය නොවන අයනේ. ඒගොල්ලගේ සෛල විභාජනය වෙන තලය සහ දිශාව පදනම් කරගෙන. දැන් මම කලින් කිව්වනේ සූත්‍රිකාමය අය නම් හැම වෙලෙම සෛල බෙදෙන්නේ එක තලයක් ඔස්සේ විතරයි. තල කිහිපයක් ඔස්සේ සෛල බෙදෙන අය තමයි සූත්‍රිකාමය නොවන අය. ඒ සෛල බෙදෙන්නේ මොන තලයන් ඔස්සේද මොන දිශාවටද කියන එක මත පදනම්ව තව ආකාර හතරක් අපිට දක්වන්න පුළුවන්. ඒ තමයි ගෝලාකාර, ඝනාභ, චතුරස්‍රාකාර සහ අක්‍රමවත් කියන අය. එතකොට මේ විදිහට ගෝලාකාර, ඝනාභ, චතුරස්‍රාකාර සහ අක්‍රමවත් විදිහට බෙදන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සූත්‍රිකාමය නොවන ඝනාවාසී සයනොබැක්ටීරියා. හරි. එහෙමනම් අපි සාරාංශය ගමු. දැන් මේ මොහොතේ අපි පාඩම් කරගමු ටක් ගාලා මොකද්ද මේ කිව්වේ කියලා. අපි කතා කරේ සයනොබැක්ටීරියාවල තියෙන රූපීය විවිධත්වය ගැන. සයනොබැක්ටීරියාවල මූලික රූපාකාර වර්ග දෙකක් අපිට හමු වුණා. එකක් තමයි ඒකසෛලික ආකාරය, අනිත් එක තමයි ඝනාවාසී ආකාරය. ඒකසෛලික ආකාරයේදී තියෙන ලක්ෂණය තමයි සෛලයක් විභාජනය වූ වහාම සෛල දෙක වෙන් වෙලා යනවා. එයාලගේ සෛල බිත්ති එකට ඇලිලා තියෙන්නේ නැහැ. හැබැයි සෛල බිත්ති වලින් එකට ඇලිලා නැති වුණාට
මේ දුහිතෘ සෛල විසින් ශ්‍රාවය කරන නානු පූරකයක් ඇතුලේ සෛල බහුතරයක් එකට ඇලිලා ඉන්න පුළුවන්. ඇලිලා ඉන්නවා කියන්නේ සෛල බිත්ති වලින් සම්බන්ධ වෙලා නෙමෙයි, සෛල වෙන් වෙලා තියෙන්නේ. වෙන් වෙච්ච සෛල ටික වට කරගෙන තනි නානු කොපුවක් තියෙන්න පුළුවන්. ඒක තමයි ඒක සෛලික කියලා කියන්නේ. දෙවෙනි වර්ගයේ විදිහට අපි කතා කරා ඝනාවාසී ආකාර ගැන. ඝනාවාසී ආකාරවල තියෙන ආකාර දෙක තමයි සූත්‍රිකාමය සහ සූත්‍රිකාමය නොවන. අපි ඉස්සෙල්ලා කතා කරමු සූත්‍රිකාමය නොවන අය ගැන. සූත්‍රිකාමය නොවන අයගේ තියෙන ලක්ෂණය තමයි එයාලා විවිධ තල ඔස්සේ විවිධ දිශාවලට විභාජනය වීම සිද්ධ වෙනවා. නැත්නම් බෙදීම සිද්ධ වෙනවා. එතකොට එහෙම බෙදුනට එයාලා හැමෝම ඒ සෛල හැම එකක්ම ඒවයේ සෛල බිත්ති වලින් එකිනෙකට සම්බන්ධ වෙලා පොදු ජෙලටිනීමය පූරකයක ගිලිලා තියෙන්නේ. ඒක තමයි විශේෂත්වය වෙන්නේ. එතකොට ඒ සූත්‍රිකාමය නොවන ආකාරවල සෛල විභාජනය වෙන තලය සහ දිශාව මත පදනම්ව ආකාර හතරක් අපි බෙදුවා. ගෝලාකාර, ඝනාභ, චතුරස්‍රාකාර සහ ක්‍රමවත් විදියට. ඒ තමයි සූත්‍රිකාමය නොවන අය. සූත්‍රිකාමය ඝනාවාසී සයනොබැක්ටීරියා නිර්මාණය වුණේ එකම දිශාවට දිගින් දිගටම සෛල බෙදිලා ඒ සෛල තමන්ගේ සෛල බිත්ති හරහා එකට ඇලී තිබීම නිසා. එකම තලයක් ඔස්සේ විතරයි බෙදෙන්නේ. එකම තලයක් ඔස්සේ නැවත නැවත බෙදිමින් දිගට නූලක් විදියට එහෙමත් නැත්නම් දාමයක් විදියට ඉන්නකොට එයාලට අපි කිව්වා සූත්‍රිකාමය ඝනාවාසී සයනොබැක්ටීරියා කියලා. මේ සටහන ඇඳලා තියාගත්ත නම්, මේ සටහන ලියලා තියාගත්ත නම් මේක ඔයාලට පහසුවක් වේවි මේ සම්පූර්ණ කතාව පාඩම් කරගන්න. රිසෝස් එකේ මෙන්න මේ කොටසේ ඔය අපි කියපු විස්තරේ තියෙනවා. ඒකත් එක්ක පාඩම් කරගන්න. මේ පාඩම් කරන ගමන් ඔයාලට මේ සටහන ගොඩනගා ගන්න පුළුවන් නම් මේ හොඳටම ප්‍රමාණවත් සයනොබැක්ටීරියාවල රූපීය විවිධත්වය තේරුම් ගැනීම සඳහා. හරි, දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ සයනොබැක්ටීරියාවල සිදුවෙන ප්‍රභා සංශ්ලේෂණය ගැන. එතකොට අපි දන්න විදිහට මේ සියලුම සයනොබැක්ටීරියාවන් ගත්තම මේගොල්ල ප්‍රභා ස්වයංපෝෂී ජීවීන්. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව සහිත ජීවීන්. ශාක, ඒ වගේම ඇල්ගි වගේම මේගොල්ලත් ප්‍රභා සංශ්ලේෂී කාණ්ඩයක්. ඒ වගේම මෙයාලගේ ප්‍රභා සංශ්ලේෂණය තව විශේෂත්වයක් තියෙනවා. දැන් මෙයාලා අයිති වෙන්නේ, සයනොබැක්ටීරියා අයිති වෙන්නේ බැක්ටීරියා රාජධානියටනේ. බැක්ටීරියා රාජධානිය තුළ සිද්ධ වෙන ප්‍රභා සංශ්ලේෂණය ගැන අපි ගිය සතියේ බැක්ටීරියාවල පෝෂණය යටතේ කතා කරනකොට ඔයාලට මතක ඇති අපි කිව්වා බැක්ටීරියාවල සිදුවෙන ප්‍රභා සංශ්ලේෂණයට එහෙමත් නැත්නම් බැක්ටීරියාවල ප්‍රභා ස්වයංපෝෂීතාවය පෙන්වන ජීවීන්ට උදාහරණ විදියට අපි කතා කළේ හරිත සල්ෆර් බැක්ටීරියා සහ දම් සල්ෆර් බැක්ටීරියා වගේ අය. එතනදී මම ඔයාලට කියලා දුන්නා ඒ හරිත සල්ෆර් සහ දම් සල්ෆර් බැක්ටීරියාවල ප්‍රභා සංශ්ලේෂණයේදී එයාලා ජලය භාවිතා කරන්නේ නැහැ. ජලය වෙනුවට එයාලා භාවිතා කරන්නේ H2S නැත්නම් හයිඩ්‍රජන් සල්ෆයිඩ්. එයාලා කරේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් භාවිතා කරලා තමන්ගේ ප්‍රභා සංශ්ලේෂණය පවත්වගෙන අතුරු ඵලයේ විදියට සල්ෆර් පිට කළා. නමුත් අපි දන්නවා ශාක සහ ඇල්ගි වල සිද්ධ වෙන ප්‍රභා සංශ්ලේෂණය ගත්තම එයාලා භාවිතා කරන්නේ H2S නෙමෙයි H2O. H2O භාවිතා කරලා අතුරු ඵලයේ විදියට ඔක්සිජන් තමයි පිට කරන්නේ. එතනදී මෙන්න මේ විදියට ඔක්සිජන් පිට කරන ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය භාවිතා කරන බැක්ටීරියා රාජධානියට අයිති ජීවීන් කාණ්ඩයක් තමයි මේ සයනොබැක්ටීරියා කියලා කියන්නේ. එතනදී එතකොට මතක තියාගන්න මේ සයනොබැක්ටීරියා බැක්ටීරියා රාජධානියට අයිති වුණාට බැක්ටීරියා රාජධානියේ ඉන්න වෙනත් ප්‍රභා ස්වයංපෝෂීන් වෙන හරිත සල්ෆර් බැක්ටීරියා සහ දම් සල්ෆර් බැක්ටීරියා වගේ මෙයාලා හයිඩ්‍රජන් සල්ෆයිඩ් භාවිතා කරන්නේ නැහැ. මෙයාලත් සයනොබැක්ටීරියාවන්නුත් ශාක සහ ඇල්ගි වගේම ජලය භාවිතා කරලා ඔක්සිජන් පිට කරන විදිහේ ප්‍රභා සංශ්ලේෂණයක් තමයි සිදු කරන්නේ. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න මෙයාලා ප්‍රභා සංශ්ලේෂණය කළාට ශූන්‍යෂ්ටිකයන් වගේ ඔක්සිජන් පිට කළාට ශූන්‍යෂ්ටිකයන්ට වගේ මෙයාලට හරිත ලව නැහැ. හරිත ලව දරන්නේ නැහැ. මොකද මෙයාලා ප්‍රාග්ඥෂ්ටිකයන්. අපි දන්නවා ප්‍රාග්ඥෂ්ටිකයන් කියන්නේ ඉතා නොදියුණු සෛල. එයාලට පටලමේ ඉන්ද්‍රියකා නැහැ. ඒක නිසා හරිත ලව පිහිටීමක් නැහැ. හරිත ලව පිහිටීමක් නැති නිසා මෙයාලගේ ප්‍රභා වර්ණක
තැන්පත් වෙලා තියෙන්නේ විශේෂ ස්ථානයක. ඒක හරිත ලවයක් නෙමෙයි. ඒකට අපි කියන්නේ ෆයිකෝබිලිසෝම්ස්. එහෙමත් නැත්නම් ෆයිකෝබිලිසෝම කියලා අපි සිංහලෙන් කියනවා. බලන්න මෙන්න මේ රූපේ ඔයාලට පේනවා ඇති. මේ වගේ සයනොබැක්ටීරියා සෛලයක මූලික ව්‍යුහය තියෙන්නේ කොහොමද කියන එක. බැක්ටීරියා සෛලයක හැඩයට බොහෝ දුරට සමාන විදියට අපි පෙන්වනවා. බැක්ටීරියා සෛලයක තිබුණ අනිකුත් කොටස් ටික ඒ විදියටම තියෙනවා. නමුත් අර ප්‍රභාවර්ණක දැරීමේදී විශේෂත්වයක් තියෙනවා. මේ නම සටහන් කරලා තියාගන්න. ඔයාලා රිසෝස් එකේ අයිනෙන් ලියලා තියාගන්න. රිසෝස් එකේ මේ වචනය නැහැ. නමුත් ඔබ දැනගත යුතුයි ඒක. ෆයිකෝබිලිසෝම කියන ව්‍යුහ තුල තමයි මෙයාලා තමන්ගේ ප්‍රභා සංශ්ලේෂණය පවත්ව ගන්නේ. ඒ වගේම තව වැදගත් දෙයක් මේ ෆයිකෝබිලිසෝම තුල තියෙන විශේෂිත ප්‍රභා වර්ණකයක් තියෙනවා. ඒ ප්‍රභා වර්ණකය තමයි ෆයිකෝසයිනින්. මෙයාලටත් ක්ලෝරොෆිල් වර්ණක තියෙනවා. සමහර ක්ලෝරොෆිල් වර්ණක තියෙනවා. ඒ ක්ලෝරොෆිල් වර්ණක වලට අමතරව දේහයට ලාක්ෂණික වෙන නිල් කොළ පැහැ ඇති කරන්නට හේතු වෙන ෆයිකෝසයිනින් කියන වර්ණකය මෙයාලට තියෙනවා. මේක විශේෂයි. මේකත් ලියලා මතක තියාගන්න ඔයාලා රිසෝස් එකේ අයිනකින් ලියලා තියාගන්න. ෆයිකෝසයිනින් කියන වර්ණකය නිසා තමයි මෙයාලගේ දේහයට අර ලාක්ෂණික නිල් කොළ පැහැය ලැබෙන්නේ. මෙයාලට තව වර්ණක තියෙනවා. ෆයිකෝ එරිත්‍රීන් වගේ වර්ණක සුළු වශයෙන් තියෙනවා. ෆයිකෝ එරිත්‍රීන් කියන්නේ රතු පාටක් ඇති කරන්න හේතු වෙන වර්ණකයක්. ඒක ඊටාම සුළුෙන් තියෙන. ඒක නිසා රතු පැහැයක් එළියට පේන්නේ නැහැ. ෆයිකෝසයිනින් අධිකව තියෙන නිසා ෆයිකෝසයිනින් වල නිල් පැහැය නැත්නම් කොළ නිල් පැහැය තමයි එළියට බාහිරයට පේන්නේ. එහෙනම් සයනොබැක්ටීරියාලගේ ප්‍රභා සංශ්ලේෂණය ගැන ඔයාලා මතක තියාගන්න ඕන දේවල් බොහොම පොඩි කොටසයි තියෙන්නේ. සයනොබැක්ටීරියා ප්‍රභා සංශ්ලේෂකයි. එයාලගේ ප්‍රභා සංශ්ලේෂණය ශාකවල සහ ඇල්ගිවල වගේ ජලය භාවිතා කරලා ඔක්සිජන් පිට කරන විදිහේ ප්‍රභා සංශ්ලේෂණයක්. නමුත් එයාලට ප්‍රභා සංශ්ලේෂණය පවත්ව ගන්න හරිතලව පිහිටන්නේ නැහැ. ඒ වෙනුවට එයාලගේ ප්‍රභා වර්ණක ගබඩා වෙලා තියෙන්නේ ෆයිකෝබිලිසෝම වල. ඒ ෆයිකෝබිලිසෝම වල තියෙන ෆයිකෝසයිනින් කියන වර්ණකය නිසා තමයි එයාලගේ දේහයට ලාක්ෂණික වෙන නිල් කොළ පැහැය ලැබිලා තියෙන්නේ. හරි. ඊළඟට අපි බලමු සයනොබැක්ටීරියාවල නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව ගැන. නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව ගැන අපි ගිය සතියේ බැක්ටීරියාවල නයිට්‍රජන් තිර කිරීම ගැන කතා කරනකොට ඔයාලට මතක ඇති අපි වචන දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි නිදහස් වාසී නයිට්‍රජන් තිර කිරීම, අනිත් එක තමයි සහජීවී නයිට්‍රජන් තිර කිරීම. අදාළ ජීවියා තනියම ඉඳගෙන තනිවම නයිට්‍රජන් තිර කිරීම සිදු කරනවා නම් ඒකට අපි කියනවා නිදහස් වාසී නයිට්‍රජන් තිර කිරීම. වෙනත් විශේෂයකට අයත් තවත් ජීවියෙක් එක්ක එකතු වෙලා සහජීවී සංගමයක් තුල ජීවත් වෙන ගමන් නයිට්‍රජන් තිර කරනවා නම් ඒකට අපි කියනවා සහජීවී නයිට්‍රජන් තිර කිරීම. සයනොබැක්ටීරියාවල මේ අවස්ථා දෙකම අපිට බලා ගන්න පුළුවන්. වායුගෝලීය නයිට්‍රජන් තිර කරන එක ඔයගලන්ට මතක ඇති ඒ වායුගෝලීය නයිට්‍රජන් තිර කරනවා කියන්නේ මොකක්ද කියන එක අපි ගිය සතියේ කතා කළා. නෝට් එක නැවත බලන්න මතක නැත්නම් වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම එතකොට ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි නිදහස් වාසීව නොස්ටොක් වගේ අය. මේ නම ඔයාලා මතක තියාගන්න ඕන. නොස්ටොක් කියන ගණයට අයිති වෙන සයනොබැක්ටීරියාවන් ගත්තම මෙයාලා නිදහස් වාසීව තනියෙන් ඉඳගෙන නයිට්‍රජන් තිර කරන අය. ඊළඟට සහජීවීව නයිට්‍රජන් තිර කරන උදාහරණ දෙකක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි ඇනබීනා ඇසොල්ලේ, අනිත් එක්කෙනා ඇනබීනා සයිකැඩේ කියලා ආකාර දෙකක් ඉන්නවා. මෙන්න මෙහෙම මතක තියාගන්න දුවේ පුතේ. දැන් මෙතෙන්දි වෙන්නේ සහජීවී නයිට්‍රජන් තිර කරන කෙනෙක්නේ ඇනබීනා ඇසොල්ලේ කියන්නේ. ඇසොල්ලා කියන නම ඔයාලා අහලා ඇති. බලන්න මෙන්න මේ ශාකය මේක ඔයාලා දැකලත් ඇති. පොකුණු වල වැව් වල එහෙම බහුලව අපිට බලා ගන්න පුළුවන්. මෙයා ඇවිල්ලා ජලජ පර්ණාංගයක්. ජලජ පර්ණාංගයක් වෙන ඇසොල්ලා. මෙයාගේ නම ඇසොල්ලා. ඇසොල්ලා මෙයා ඇවිල්ලා ජලජ පර්ණාංගයක්. පර්ණාංග කියලා අපි කියන්නේ මීවන ශාක වලට. ඔයාලා දැකලා තියෙනවනේ මීවන ශාක. ගොඩබිම තියෙන මීවන ශාක අයිති වෙන වංශයටම අයිති වෙන ජලයේ ඉන්න සමාජිකයෙක් තමයි මේ ඇසොල්ලා. ඒ ඇසොල්ලා එක්ක ජීවත් වෙමින් එයාට පෝෂණය සපයන කෙනෙක් තමයි ඔබ මේ දකින ඇනබීනා ඇසොල්ලේ. එතකොට නම හරියට මතක තියාගන්න දුවේ පුතේ ඇනබීනා ඇසොල්ලේ. මෙන්න මේ ඊ අකුර ඊටාම වැදගත්. හරිද?
ඇසොල්ලා කිව්වොත් මෙහෙම කිව්වොත් මේ අර ජලජ පර්ණාංගයේ නම. ඇසොල්ලා කියලා විතරක් කිව්වම මෙහෙම ලිව්වම මේ ඇවිල්ලා ජලජ පර්ණාංගයේ නම. මේ ජලජ පර්ණාංගය මේ ජලජ පර්ණාංගයත් එක්ක එකට ඉඳගෙන සහජීවීව නයිට්‍රජන් තිර කරන සයනොබැක්ටීරියාවේ නම තමයි ඇනබීනා ඇසොල්ලේ. මේ ඊ අකුර ඊටාම වැදගත්. ඒක හොඳින් මතක තියාගන්න. රිසෝස් එකේ මේ නම මෙහෙම දීලා නැහැ. ඒක නිසා ඒකත් ලියලා මතක තියාගන්න වැදගත් වේවි. බලන්න මෙන්න මේ රූපය මේකෙන් ඔයාලට තේරෙනවා මේ ඇනබීනා ඇසොල්ලේ සහ ඇසොල්ලා කියන ශාකය අතර තියෙන සම්බන්ධය. ඇනබීනා ඇසොල්ලේ විසින් නයිට්‍රජන් තිර කරලා මේ ජලජ පර්ණාංගයක් වෙන ඇසොල්ලාට ලබා දෙනවා. ඇසොල්ලා අර ඇනබීනාට ජීවත් වෙන්න අවශ්‍ය වෙන ශුද්ධ පරිසරය නැත්නම් මයික්‍රෝ එන්වයරන්මන්ට් එක සැපීම සිදු කරනවා. එතකොට සරලව කියනවා නම් ඇසොල්ලා විසින් ඇනබීනාට වාසස්ථානය සපයනවා. ඇනබීනා විසින් ඇසොල්ලාට නයිට්‍රජන් තිර කරලා ලබා දෙනවා. ඔය වගේම තව සම්බන්ධතාවයක් තියෙනවා මෙන්න මේ ශාකය සම්බන්ධයෙන්. ඒ තමයි සීකස්. ඔයාලා මේක දන්න ශාකයක් බලන්න මේ රූපේ සීකස්. එහෙමත් නැත්නම් අපි සාමාන්‍ය විහාරේ මඩු ශාකයේ විදිහට හඳුන්වන්නේ මෙයාව. මඩු ශාකයේ තියෙනවා මෙන්න මේ වගේ මුල් జాතියක්. මේවට අපි කියන්නේ කොරල් හැඩති මුල්. කොරල් පරයක තියෙන අර එළියට ආපු නෙරුම් වගේ පේන නිසා අපි මෙයාලට කියනවා කොරල් හැඩති මුල්. මේ කොරල් හැඩති මුල් තුල ජීවත් වෙනවා ඇනබීනා සයිකැඩේ කියන සයනොබැක්ටීරියාව. මේ ඇනබීනා සයිකැඩේ කියන සයනොබැක්ටීරියාවට පුළුවන් නයිට්‍රජන් තිර කරලා සීකස් ශාකයට ලබා දෙන්න. කලින් වගේම සීකස් ශාකයට පුළුවන් මේ ඇනබීනා සයිකැඩේ කියන සයනොබැක්ටීරියාවට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මයික්‍රෝ එන්වයරන්මන්ට් එක එහෙමත් නැත්නම් ශුද්ධ පරිසරය වාසස්ථානය සපයන්න. එතකොට ඔයාලා මතක තියාගන්න මේ උදාහරණ දෙක මතක තියාගන්න. මෙයා සහ මෙයා අතර තියෙන සම්බන්ධයයි සීකස් සහ ඇනබීනා සයිකැඩේ සම්බන්ධයෙන් තියෙන ඒ දෙක මතක තියාගන්න. මේ දෙක පහලින් ලියලා රිසෝස් එකේ ලියලා මතක තියාගත්තා නම් වටිනවා. මේ සම්පූර්ණ සටහනම ලියාගත්තත් කමක් නැහැ. ඔයාලට වටීවි. මේක ලියලා තියාගන්න. මෙතන තියෙනවා සයනොබැක්ටීරියාවල නයිට්‍රජන් තිර කිරීමේ සාරාංශය. ඔයාලා ලියාගන්න කම්මන්ටක් ගාලායි කියලා දෙන්නම්. සයනොබැක්ටීරියාවල නයිට්‍රජන් තිර කිරීම ප්‍රධාන ක්‍රම දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි නිදහස් වාසීව තනියම ඉඳගෙන නයිට්‍රජන් තිර කිරීම. ඒකට උදාහරණයකට අපිට ගන්න පුළුවන් නොස්ටොක්. නොස්ටොක් කියන්නේ සූත්‍රිකාමය. මේ දෙන්න මෙහෙමයි. නොස්ටොක් සහ ඇනබීනා කියන දෙන්නම අපි තව ටිකකින් සාකච්ඡා කරනවා. මේ දෙන්නම සූත්‍රිකාමය සයනොබැක්ටීරියා. මෙයාලට පුළුවන් එතකොට නයිට්‍රජන් තිර කරන්න. නොස්ටොක් තනියම නිදහස් වාසීව නයිට්‍රජන් තිර කිරීම සිදු කරනවා. තවත් ජීවී විශේෂයකට අයිති සමාජිකයෙක් එක්ක එකට එකතු වෙලා නයිට්‍රජන් තිර කරනකොට අපි ඒකට කියනවා සහජීවී නයිට්‍රජන් තිර කිරීම. උදාහරණ දෙකක් අපි ඉගෙන ගන්නවා. එකක් ජලජ පර්ණාංගයක් වන ඇසොල්ලා වල ඉඳගෙන නයිට්‍රජන් තිර කරන ඇනබීනා ඇසොල්ලේ. ඊ අකුර මතක තියාගන්න හොඳින්ම ඉතා වැදගත්. විද්‍යාත්මක නාමවල ස්පෙලිංස් මතක තියෙන්න ඕන. යටින් ඉරියඳින්න මතක තියාගන්න ඒ විතා වැදගත්. ඒ වගේම අනිත් උදාහරණය සීකස් මඩු ශාකයේ කොරල් හැඩති මුල් තුල ඉන්න ඇනබීනා සයිකැඩේ. ඔය උදාහරණ දෙක හොඳින් මතක තියාගන්න සයනොබැක්ටීරියාවල නයිට්‍රජන් තිර කිරීම සම්බන්ධයෙන්. හරි. අපි ඊළඟට කතා කරන්නේ සමහර සූත්‍රිකාමය සයනොබැක්ටීරියාවල තියෙන සෛල ආකාර කිහිපයක් ගැන. දැන් අපි මීට කලින් කතා කරපු නොස්ටොක් සහ ඇනබීනා වගේ සූත්‍රිකාමය සයනොබැක්ටීරියා ගත්තම අපිට එයාලගේ සෛලීය මට්ටමේ ශ්‍රම විභාජනයක් බලා ගන්න පුළුවන්. මේ සෛලීය මට්ටමේ ශ්‍රම විභාජනයක් කියලා කියන්නේ සූත්‍රිකාවේ තියෙන විවිධ සෛල විවිධ කෘත්‍යයන් ඉටු කිරීම සඳහා නිශ්චිතව විශේෂණය වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මේ වගේ සූත්‍රිකාමය සයනොබැක්ටීරියාවක වැඩිපුරම තියෙන බහුලවම තියෙන සෛල වලට අපි කියනවා වර්ධක සෛල. මේ වර්ධක සෛල තමයි ප්‍රභා සංශ්ලේෂක වර්ණක දරමින් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන්නේ. මේගොල්ල මේ වර්ධක සෛල තමයි එතකොට ප්‍රභා වර්ණක දරමින් ප්‍රභා සංශ්ලේෂණ කාර්යය ඉටු කිරීම කරන්නේ. ඒක සරල දෙයක්. එයාලා තමයි මේ සූත්‍රිකාව ඇතුලේ වැඩිපුරම ඉන්න අය. ඊළඟට බොහෝ සූත්‍රිකාමය විශේෂවල
නයිට්‍රජන් තිර කිරීම සඳහා විශේෂණය වෙච්ච සෛල වර්ගයක් විදියට හෙටරොසිස්ට තියෙනවා. මං මෙයා ගැන පස්සේ කියන්නම්. අපි ඉස්සෙල්ලා මෙයා ගැන කියලිමු. හෙටරොසිස්ට. මේ හෙටරොසිස්ට කියලා කියන්නේ නයිට්‍රජන් තිර කිරීම සඳහාම විශේෂණය වෙච්ච සෛල වර්ගය. මේ හෙටරොසිස්ට ඇතුලේ තියෙනවා එන්සයිමයක් නයිට්‍රජන් තිර කිරීම සඳහා අවශ්‍ය වෙන ඒ එන්සයිමයට අපි කියන්නේ නයිට්‍රජනේස්. නයිට්‍රජනේස්. මේ නයිට්‍රජනේස් කියන එන්සයිමය අත්‍යවශ්‍යයි මේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය සඳහා. ඒක නිසා මේ නයිට්‍රජනේස් එන්සයිමය දරාගෙන මේ වැඩේ කරන්නේ නයිට්‍රජන් තිර කිරීම සිද්ධ වෙන්නේ ඔය හෙටරොසිස්ට තුල. ඒ වගේම මේ නයිට්‍රජනේස් එන්සයිමය ක්‍රියාත්මක වෙන්නේ ඔක්සිජන් වායුව නැති පරිසරයක විතරයි. මෙයා ක්‍රියාත්මක වෙන්නේ නයිට්‍රජනේස් එන්සයිමය ක්‍රියාත්මක වෙන්නේ ඔක්සිජන් වායුව නැති පරිසරයක විතරයි. ඒක නිසා මෙයා ඉන්න පරිසරයේ බාහිරයේ තියෙන ජලයෙන් හෝ වායුගෝලීය වාතයෙන් හෝ අසල්වාසීව තියෙන ප්‍රභාසංශ්ලේෂී වර්ධක සෛල වලින් ඔක්සිජන් ඇතුල් වෙන එක මෙයා වළක්වන්න ඕන. ඒක ඔයාලට තේරෙන වෙති මේ වර්ධක සෛල ගත්තම එයාලා ඇතුලේ ප්‍රභාසංශ්ලේෂණය වෙනවනේ. ප්‍රභාසංශ්ලේෂණයේදී අපි කලින් කිව්වා මෙයාලා ජලය පාවිච්චි කළා ඔක්සිජන් පිට කරනවා. දැන් මේ තියෙන වර්ධක සෛලයක් විසින් පිට කරන ඔක්සිජන් මේ නයිට්‍රජනේස් එන්සයිමයට විෂයි. නැත්නම් නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය නයිට්‍රජනේස් ආධාරයෙන් කරන්න නම් ඔක්සිජන් නැති පරිසරයක් තියෙන්න ඕන. එහෙමනම් හෙටරොසිස්ට වලට පුළුවන් වෙන්න ඕන එළියේ තියෙන වායුගෝලයෙන් හෝ එළියේ තියෙන ජලයෙන් හෝ එහෙමත් නැත්නම් යාබදව තියෙන අසල්වාසීව තියෙන වර්ධක සෛලවල ප්‍රභාසංශ්ලේෂණයෙන් එන ඔක්සිජන් තමන්ගේ සෛලය තුලට හෙටරොසිස්ටය තුලට විසරණය වීම වළක්වන්න. එහෙම ඒ ඔක්සිජන් මේක ඇතුළට විසරණය වීම වළක්වන්න හෙටරොසිස්ටය තුලට ඇතුළු වීම වළක්වන්නට මේ හෙටරොසිස්ටයට තියෙනවා ඝනකම් සෛල බිත්තියක්. බලන්න මේ රූපය බැලුවමත් ඒක ඔයාලට පේනවා ඇති. මේ හෙටරොසිස්ටයේ සෛල බිත්තියේ ඝනකම වැඩි අනිත් සෛලවල සාමාන්‍ය වර්ධක සෛලයක සෛල බිත්තියේ ඝනකමට වඩා. ඒක නිසා මේ නයිට්‍රජනේස් එන්සයිමය ආරක්ෂා කරගෙන ඔක්සිජන් වලින් නයිට්‍රජනේස් එන්සයිමය ආරක්ෂා කරගෙන නයිට්‍රජන් තිර කිරීම කාර්යක්ෂමව පවත්වා ගැනීම සඳහා තියෙන අනුවර්තනයක් විදියට හෙටරොසිස්ට වල වඩා ඝනකම් සෛල බිත්ති තියෙනවා. බලන්න මේ ඡේදය අපිට විස්තර කරන්නේ ඒක රිසෝස් බුක් එකේ අපිට පැහැදිලි කරලා කියලා තියෙන්නේ ඒකයි. හෙටරොසිස්ට බොහෝ විශේෂවල නයිට්‍රජන් තිර කරන්න හෙටරොසිස්ට තියෙනවා. හෙටරොසිස්ට තුලදී නයිට්‍රජනේස් කියන එන්සයිමෙන් නයිට්‍රජන් තිර කිරීම උත්ප්‍රේරණය කරනවා. නයිට්‍රජනේස් ඔක්සිජන් වායුවට සංවේදී, ඒ කියන්නේ නයිට්‍රජනේස් තියෙන තැනක ඔක්සිජන් තිබුණොත් නයිට්‍රජනේස් වල ක්‍රියාකාරීත්වයට බාධා වෙනවා. ඒක වළක්ව ගන්න නයිට්‍රජනේස් ආරක්ෂා කරන්න හෙටරොසිස්ට වල ඝනකම් සෛල බිත්ති තියෙනවා. හරි, ඊළඟට අනිත් වර්ගය තමයි දුවේ පුතේ මෙන්න මේ එකයි නීට. එකයි නේට කියලත් කියනවා, එකයි නීට කියලත් කියනවා. එයාලා ඇවිල්ලා විශේෂිත සෛලාකාරයක්, ඒවයි තියෙන විශේෂත්වය තමයි එයාලා සංචිත ආහාර දරනවා. ඒ වගේම ඝන බිත්තියක් තියෙනවා. බලන්න මේ සූත්‍රිකාව බැලුවමත් ඔයාලට පේනවා ඇති වර්ධක සෛලවලට වඩා මේ එකයි නීට ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. ප්‍රමාණයෙන් විශාලයි, සෛල බිත්තිය ඝනකම් ඒ වගේම සංචිත ආහාර වැඩි ප්‍රමාණයක් දරනවා. ඒගොල්ලෝ ඇවිල්ලා අක්‍රීය බීජාණු වර්ගයක්. ඒ කියන්නේ මේවා ඇතුලේ සක්‍රීයව ප්‍රභාසංශ්ලේෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙයාලා ඇවිල්ලා අක්‍රීය බීජාණු වර්ගයක්, ඝනකම් සෛල බිත්තියක් තියෙන, ඒ වගේම සංචිත ආහාර ගබඩා කරලා තියෙන. නියඟයකට අධික උෂ්ණත්වයට වගේ අහිතකර පාරිසරික තත්වයක් ඇති වුණොත්, නියඟයක් කියන්නේ වතුර අඩු තත්වයක්, අධික උෂ්ණත්වයේ සහිත තත්වයක් ඇති වුණොත් අන්න ඒකට ප්‍රතිරෝධී වීම, ඒ කියන්නේ වර්ධක සෛල වියලිලා විනාශ වෙලා ගියත්, ඔය වගේ ඔය කිව්ව විදිහට ජලය අඩු නියං කාලයකදී, එහෙමත් නැත්නම් අපි හිතමු උෂ්ණත්වය අධික කාලයකදී මේ වර්ධක සෛල වියලිලා විනාශ වෙලා ගියත් මේ එකයි නීට වලට හානියක් වෙන්නේ නැහැ. එතකොට එයාලගේ තියෙන සංචිත ආහාර භාවිතා කරලා ඝන සෛල බිත්තියෙන් ආරක්ෂා වෙලා එයාලට
ඒ අහිතකර පාරිසරික තත්ත්වය යටතේ නොනැසී පැවතීමට හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ කයිනීටවලට පුළුවන් අවශ්‍ය අවස්ථාවේදී ප්‍රරෝහණය වෙලා එහෙමත් නැත්නම් මේ අක්‍රීය බීජාණුව නැවත සක්‍රිය වෙලා අලුත් සූත්‍රිකාවක් ඇති කරන්න. හරි. එහෙනම් අපි සරලව මතක තියාගමු මේ රූපය ඇඳ ගන්න රිසෝස් එකෙන් කෙලවරකින් ඇඳලා තියාගන්න. එතකොට ඔයාලට හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඔයාලා රූපය අඳිනකන් මම කියලා දෙන්නම් සාරාංශය මොකක්ද කියලා. සමහර සූත්‍රිකාමය සයනොබැක්ටීරියා ගත්තම එයාලගේ සූත්‍රිකාව තුල තියෙන සෛල වර්ග කීපයක් අපිට අඳුර ගන්න පුළුවන්. කරන කෘත්‍ය අනුව සෛල වර්ග 3ක් අඳුන ගන්න පුළුවන්. ඒ තමයි වර්ධක සෛල එයාලා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. දෙවෙනි වර්ගයේ විදිහට අපි කතා කරා හෙටරොසිස්ට එයාලා නයිට්‍රජන් තිර කරනවා. නයිට්‍රජන් තිර කරන්න අවශ්‍ය වෙන නයිට්‍රජනයේ එන්සයිමය දරනවා. නයිට්‍රජනයේ එන්සයිමය ඔක්සිජන් සහිත තත්ත්වයටතේ අක්‍රිය වෙන නිසා බාහිරේනොත් යාබද වර්ධක සෛලවලිනුත් ඔක්සිජන් ඇතුල්වීම වළක්වන්න හෙටරොසිස්ට වලට ඝන සෛල බිත්ති තියෙනවා. ඒ වගේම එකයිනේට කියන වර්ගය ගත්තම එකයිනීට කියන සෛල ජාතිය ගත්තම එයාලා සංචිතාහාර වැඩි ප්‍රමාණයකුත් ඝන සෛල බිත්තියකුත් දරන අක්‍රීය බීජාණු වර්ගයක්. ඒගොල්ල කරන්නේ අහිතකර තත්ත්වවලදී නොනැසී සිටීම සඳහා දායක වෙනවා. හරි. එහෙනම් ඔන්න ඕකයි මේ සයනොබැක්ටීරියාවල සූත්‍රිකාවේ තියෙන්න පුළුවන් සෛල ආකාර කිහිපය. මේක හොඳින් බලාගන්න රිසෝස් එකේ බොහොම පැහැදිලිව අවශ්‍ය දේවල් ටික තියෙනවා. ඒ ටිකත් පාඩම් කරන ගමන් මේ රූපයත් ඇඳලා තියාගන්න. එතකොට ඔයාලට අමතක වෙන්නේ නැහැ. ටක් ගාලා මතක් කරගන්න පුළුවන්. හරි. අපි සයනොබැක්ටීරියාවල ප්‍රජනනය ගැන බලලා සයනොබැක්ටීරියා කොටස අවසන් කරමු. සයනොබැක්ටීරියාවල ප්‍රජනනය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ අලිංගිකව. අලිංගික ප්‍රජනනය පමණයි අපිට යාලගේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අලිංගික ප්‍රජනනය සිදුවෙන ප්‍රධාන ක්‍රම දෙකක් අපිට පෙන්වන්න පුළුවන්. එකක් තමයි කඩ වීම. සූත්‍රිකාමය ආකාරවල තමයි ගොඩක් ඝනාවාසී ආකාරවල තමයි ඒක බලා ගන්න පුළුවන්. කඩ වීම කියලා කියන්නේ දැන් මෙහෙම ඔය අපි හිතමු සූත්‍රිකාමය ආකාරයක් කියලා. ඔහොම තියෙනවා නම් මම මේ සූත්‍රිකාමය ආකාරයකට පෙන්නන්න. එහෙම නැතුවත් වෙන්න පුළුවන්. මේක තැන් කීපයකින් කැඩෙනවා. කැඩිලා ඒ ඇති වෙන කොටස් කීපෙන් අලුතෙන් සම්පූර්ණ ජීවීන් හට ගන්නවා. මේ කඩවීම අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක. එකක් තමයි ඝනාවාසී සූත්‍රිකාකාර. ඒකේ කිසිදු පැටලවිල්ලක් නැහැ. මේ විදිහේ ඝනාවාසයක් විදියට ඉන්න එක තලයක් ඔස්සේ විතරක් බෙදෙන සූත්‍රිකාමය අයගේ මේක තියෙනවා. මෙන්න මේ වචනය ඔයගොල්ලෝ පටලව ගන්න එපා දුවේ පුතේ. ඒ වචනය තමයි ඝනාවාසී ඒකසෛලික. දෙකසරේට ළමයෙකුට නිකන් පරස්පරයක් වගේ දැනෙන්න පුළුවන්. ඝනාවාසී කියන්නේ එකක්, ඒකසෛලික කියන්නේ තව එකක් නේ කියලා. නෑ, මෙතන මේ වචනේ අර්ථය තමයි රිසෝස් බුක් එකේ තියෙන්නේත් එහෙමයි. මේකේ අර්ථය තමයි මතක නේද අපි කිව්වා ඒකසෛලිකයි කියලා කියන්නේ සෛල බෙදුනට පස්සේ සෛල වෙන් වෙන නිසානේ. මෙතන මේ ඝනාවාසී ඒකසෛලික කියලා කියන්නේ සෛල දෙක වෙන් වෙලා. ඒ කියන්නේ මෙහෙම සෛල දෙක වෙන් වෙලා. හැබැයි මේ සෛල දෙක වෙන් වුණාට සෛල බිත්ති දෙක එකට සම්බන්ධ වෙලා නැති වුණාට දෙන්න ඉන්නේ පොදු නානු කොපුවක. ඒ තත්වයටයි ඝනාවාසී ඒකසෛලික කියලා කියන්නේ. ඝනාවාසී සූත්‍රිකාකාරයයි ඝනාවාසී ඒකසෛලිකයයි පෙන්වන්නේ කඩ වීම. හරිද? ඊළඟට ඒකසෛලික. ඒකසෛලික කියලා කියන්නේ නිකම් මේකසෛලික. මේ විදියට තනි සෛලයක් විතරක් ඉන්න පොදු නානු කොපුව ඇතුලේ දෙතුන් දෙනෙක් ඉන්න අය නෙමෙයි. එකම එක සෛලයක් විතරක් තනියම ඉන්න අය. ඒ වගේම ඝනාවාසී සූත්‍රිකාමය නොවන. ඝනාවාසී සූත්‍රිකාමය නොවන කියන්නේ මේ වගේ සෛල ගොඩක් එකට ඉන්නවා පොදු නානු කොපුවක් ඇතුලේ ඔය විදියට ඔහොම ඉන්නවා. ඒ සෙට් එකම තනි නානු කොපුවක් ඇතුලේ ඉන්න අය ඝනාවාසී සූත්‍රිකාමය නොවන අය. ඒ දෙගොල්ල පෙන්වන්නේ ඒකසෛලිකයන් සහ ඝනාවාසී සූත්‍රිකාමය නොවන අය පෙන්වන්නේ සරල විභාජනය. ඒ කියන්නේ ඌනනයක් හෝ අනූනනයක් නොවන අපි දන්නවා මෙයාලා ප්‍රඥාෂ්ටිකයන්ගේ ඌනනයක් හෝ අනූනනයක් වෙන්නේ නැහැ. සරල සෛල විභාජනයක් තමයි එයාලා පෙන්වන්නේ. හරි. එහෙමනම් මතක තියාගන්න ඕනේ මෙන්න මෙච්චරයි. සයනොබැක්ටීරියා අලිංගිකව පමණයි ප්‍රජනනය කරන්නේ. ඝනාවාසී සූත්‍රිකාකාර ආකාර සහ ඝනාවාසී ඒකසෛලික ආකාර කඩවීම මගින් ප්‍රජනනය සිදු කරනවා. ඒ වගේම ඒකසෛලික තනි සෛලයක් විදියට තියෙන ඒකසෛලික ආකාර සහ ඝනාවාසී නමුත් සූත්‍රිකාමය නොවන ආකාර
සරල විභාජනය මගින් ප්‍රජනනය සිදු කරනවා. මේ සටහන දාලා තියාගත්ත නම් ඔයාලට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් වේවි මෙයාලගේ ප්‍රජනනය සිදුවෙන විදිය. සියල්ලම අලිංගික ප්‍රජනනයයි සිදු කරන්නේ. ගනාවාසී සූත්‍රිකාකාර සහ ගනාවාසී ඒකසෛලික අය කඩකඩවීම පෙන්වනවා. ඒකසෛලිකයන් සහ ගනාවාසී සූත්‍රිකාමය නොවනාකාර සරල සෛල විභාජනය පෙන්වනවා. හරි, අපි ඊළඟට කතා කරන ශුද්ධජීවී කාණ්ඩය තමයි දිලීර. දිලීර ගැන සවිස්තරාත්මකව අපි සාකච්ඡා කරන්නේ 3 වෙනි ඒකකයේ යටතේදී ජීවීන්ගේ විවිධත්වය කොටසේදී. අපි මෙතනදී කරන්නේ ශුද්ධජීවී විද්‍යාව යටතේදී කරන්නේ දිලීර සම්බන්ධව මූලික කෙටි හැඳින්වීමක් සාකච්ඡා කිරීම පමණයි. දිලීර ගැන කතා කරනකොට දිලීර කියන්නේ ශූන්‍යෂ්ටිකයන්. එමත් නැත්නම් යුකැරියෝටා 1. සත්‍ය න්‍යෂ්ටියක් සහිත සංවිධානය වූ න්‍යෂ්ටියක් සහිත වඩා දියුණු ජීවීන් අයිති වෙන යුකැරියෝටා අධිරාජධානියට අයිති ශූන්‍යෂ්ටික ජීවීන් තමයි දිලීර කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ දිලීරවල ප්‍රධාන ආකාර දෙකක් අපිට බලා ගන්න පුළුවන්. එකක් තමයි සෛල සැකැස්ම අනුව සමහර විට දිලීරයක් ඒකසෛලික විය හැකි. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් යීස්ට්. මේ ඔබ දකින්නේ යීස්ට් එහෙමත් නැත්නම් සැකරොමයිසිස්. සැකරොමයිසිස් නැත්නම් යීස්ට් ගත්තම මේගොල්ල ඒකසෛලිකයි, තනි සෛල විදියට තමයි හැදිලා තියෙන්නේ. ඊළඟට බහුසෛලිකයන් විදියට ඉන්න පුළුවන්. බහුසෛලික කියන්නේ සෛල ගණනාවක් එකතු වෙලා හැදෙන අය විදියට ඉන්න පුළුවන් පුස් වර්ග. පුස් වර්ග කියන එක ඔයගොල්ලෝ දන්නවා. මෙන්න මේ වගේ අර සූත්‍රිකාමය දේහයක් එන විදියට මෙයාලා නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සමහර බහුසෛලික දිලීර මේ වගේ සමහර බහුසෛලික දිලීර වලට පුළුවන් ජීවන චක්‍රය තුල විශේෂිත ප්‍රජනක ව්‍යුහ වර්ගයක් වෙන බිම්මල් එහෙමත් නැත්නම් හතු හදන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි කතා කරන වඩා දියුණු දිලීරවල ප්‍රජනනයේදී ජීවන චක්‍රයේදී මේ වගේ හතු නැත්නම් බිම්මල් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන බව අපි 3 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. ඊළඟට මේගොල්ලගේ මේ බහුසෛලිකයන් ගත්තම පුස් කියලා අපි හඳුන්වන අය ගත්තම මෙයාලගේ දේහය හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ දිගටි නූල් හැඩති සූත්‍රිකා වලින්. මේකට අපි කියනවා සූත්‍රිකා ජාලයක්. දිගටි සූත්‍රිකා ජාලයක්. මේ දිගටි සූත්‍රිකා ජාලයට අපි නමක් කියනවා. සූත්‍රිකා ජාලයට අපි කියන්නේ මයිසීලියම. මයිසීලියම් එහෙමත් නැත්නම් මයිසීලියම කියලා මේක හඳුන්වනවා. එතකොට මේ මයිසීලියම හෙවත් දිලීර ජාලය තමයි මෙයාලගේ දේහය නිර්මාණය කරන්නේ. මේක අන්වීක්ෂයෙන් බැලුවම අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. hyphae of mycelium කියලා දාලා තියෙන එකයි. ඒ කියන්නේ සූත්‍රිකා වලින් හැදිච්ච මයිසීලියම්. අන්වීක්ෂයකින් බලනකොට අර පොඩි සුදු පාට කෙඳි වගේ තිබුණ අය අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙයාලගේ මේ මයිසීලියම අපිට ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන්. මේක අපි 3 වෙනි පාඩමේදීත් ඉගෙන ගන්න දෙයක්. දැන් මෙහෙම දිගටියට තව මෙහාට දික් කරන්න පුළුවන්, මේ පැත්තට දික් කරන්න පුළුවන්. දිගටියට තියෙන දේහය ගත්තම මේ දිගටි දේහයේ සෛල ප්ලාස්මය පුරාවටම න්‍යෂ්ටි පැතිරිලා තියෙන්න පුළුවන්. ඒ න්‍යෂ්ටි වෙන් කරන්න හරස් බිත්ති නැතිනම් එයාලට අපි වචනයක් කියනවා. එයාලට අපි කියන්නේ නිරාවාර සූත්‍රිකා. නිරාවාර සූත්‍රිකා එහෙමත් නැත්නම් මේකටම අපි කියනවා සංසෛලීය සූත්‍රිකා. නිරාවාර සූත්‍රිකා නැත්නම් සංසෛලීය සූත්‍රිකා. වඩා දියුණු දිලීර ආකාරවල සාපේක්ෂව වඩා වැඩි පරිණාමික දියුණුවක් සහිත දිලීර ආකාරවල මේ වගේ දිගටි සූත්‍රිකාවේ ඔහොම පේන දිගටි සූත්‍රිකාවේ හරස් ආවාර පිහිටීමක් සහිතයි. මේ වගේ හරස් බිත්ති පිහිටීමක් සහිතයි. මේ හරස් බිත්ති වලින් මෙයාලගේ න්‍යෂ්ටි වෙන් වෙලා තියෙනවා. මේ තත්ත්වයට අපි කියනවා සාවාර සූත්‍රිකා. සාවාර සූත්‍රිකා. හරි. එහෙමනම් මතක තියාගන්න ඕන දේ තමයි ඔයාලා මෙන්න මේවට අපි කියනවා හරස් ආවාර. හරස් ආවාර. නොදියුණු දිලීරාකාරවල මේ වගේ හරස් බිත්ති නැහැ. ඒ විදියට හරස් බිත්ති නොදරන අයට අපි කියනවා නිරාවාර සූත්‍රිකා නැත්නම් සංසෛලීය සූත්‍රිකා. හරිද? හරස් බිත්ති තියෙන අයගේ වඩා දියුණු අයගේ එහෙම හරස් බිත්ති තියෙනකොට අපි ඒකට කියනවා සංසෛලීය නෙමෙයි, ඒක සාවාර. සාවාර සූත්‍රිකා.
සාවාර සූත්‍රිකාවලින් නැත්නම් ඒ ආවාර වලින් මේ සූත්‍රිකාව කැපී පෙනෙන ඒකන්‍යෂ්ටික සෛල කීපයකට බෙදනවා, කෑලි කීපයකට බෙදන්න පුළුවන්. එතකොට මේ වචන දෙක ඔබ හොඳින් මතක තියාගන්න ඕන. හරස් ආවාර නැතිනම් එයාලට අපි කියනවා නිරාවාර සූත්‍රිකා, නැතිනම් සංසෛලීය සූත්‍රිකා. හරස් ආවාර තියෙනවා නම් ඒවට අපි කියනවා සාවාර සූත්‍රිකා. ඒ සාවාර සූත්‍රිකාවල කැපී පෙනෙන න්‍යෂ්ටිය බැගින් දරන සෛලවලට සූත්‍රිකාව වෙන් වෙලා තියෙනවා. එතකොට මේ ඔය පාන් වල නැත්තම් පළතුරු වල ඔබ මේ දකින විදියට පාන් සහ පළතුරු වගේ අයගේ මත වැඩෙන්නේත් මේ වගේ පුස් වර්ග තමයි. දැන් මේ ඔබ දකින්නේ ඒ විදියට පාන් ගෙඩියක් මත වැඩෙන පුස්. එතකොට මේ පුළුන් වගේ වර්ධනයක් ඇති වෙන්න හේතුව පාන් පළතුරු වගේ දේවල් නරක් වෙන්න හේතු වෙන පුළුන් ආකාර වර්ධනය ඇති කරන්නේ මේ පුස් වර්ගවල මයිසීලියම මගින්. හරි. එහෙනම් ඔබ මේ දේවල් ටික සටහන් කරගන්න අතරේ මම කලින් වගේම සාරාංශය කියන්නම්. දිලීරවල ප්‍රධාන ආකාර දෙකයි. එකක් ඒකසෛලික යීස්ට්, අනිත් එක බහුසෛලික මයිසීලියමක් හදන පුස්. එතකොට දෙන්නගේ වෙනස තමයි තනි තනි සෛල වෙන වෙනම ඉන්නව නම් සැකරොමයිසිස්ගේ යීස්ට්ගේ වගේ ඉන්නව නම් එයාලට අපි කියනවා ඒකසෛලික දිලීර. බහුසෛලිකයි නම් බහුසෛලිකයි කියලා කියන්නේ සූත්‍රිකාවක් විදියට, එහෙමත් නැත්නම් ඒකට අපි කිව්වා මයිසීලියමක් කියලා විදියට ඉන්නව නම් එයාලා තමයි පුස් වර්ග, එහෙමත් නැත්නම් බහුසෛලික දිලීර. මේ වගේ සූත්‍රිකාමේ බහුසෛලික දිලීරවල වර්ග දෙකක් තිබුණා. දිගටි සූත්‍රිකාවේ තියෙන න්‍යෂ්ටි වෙන් කරන්නට හරස් බිත්ති නැතිනම් ඒකට අපි කියනවා නිරාවාර, එහෙමත් නැත්නම් සංසෛලීය සූත්‍රිකා. දිගටි සූත්‍රිකාව වෙන් කරන්න හරස් ආවාර තියෙනවා නම් ඒ හරස් ආවාර මගින් සූත්‍රිකාව පැහැදිලි ඒකන්‍යෂ්ටික කොටස් කිහිපයකට බෙදෙනවා නම් අපි ඒකට කියනවා සාවාර සූත්‍රිකා. ඒ වචන දෙක මතක තියාගන්න. මේක සටහන් කරලා තියාගන්න. නිරාවාර සහ සාවාර දෙන්නගේ තියෙන වෙනස මොකක්ද කියන එක පොඩි රූප සටහනකින් පෙන්වලා තියාගත්ත නම් ඔයාලට වඩා ලේසියෙන් ඒක මතක තියාගන්න පුළුවන්. හරි. අපි ඊළඟට කතා කරන්නේ දිලීරවල පෝෂණය ගැන. දිලීරවල පෝෂණය ගැන කියනවා නම් පොදුවේ අපිට කියන්න තියෙන වැදගත්ම කාරණය තමයි සියලුම දිලීර අනිවාර්යෙන්ම රසායනික විෂම පෝෂීන්. ඒ කියන්නේ එයාලා තමන්ගේ ශක්ති ප්‍රභවය විදියටත් ඒ වගේම කාබන් ප්‍රභවය විදියටත් භාවිතා කරන්නේ කාබනික කාබන් නැත්නම් කාබනික රසායන සංයෝග. මේ රසායනික විෂම පෝෂීන්ගේ පෝෂණය ප්‍රධාන ක්‍රම දෙකකට අපිට බෙදන්න පුළුවන්. මේගොල්ලෝ අවශෝෂක පෝෂීන්. හැම වෙලේම දේවල් කාබනික ද්‍රව්‍ය අවශෝෂණය කිරීමක් තමයි මෙයාලා කරන්නේ. ඒක ප්‍රධාන වශයෙන් ගොඩවල් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි මෘතෝපජීවී. මෘතෝපජීවී පෝෂණ ක්‍රමේදී වෙන්නේ දිලීර එන්සයිම ශ්‍රාවය කරලා මියගියපු ශාක ද්‍රව්‍ය නැත්තම් සත්ව ද්‍රව්‍ය වියෝජනය කරනවා. ඒ වියෝජනය කිරීමේදී දිලීරෙන් එළියට එන්සයිම ශ්‍රාවය කරලා ඒ එන්සයිම ආධාරයෙන් මියගියපු ශාක සත්ව දේහවල තියෙන කාබනික සංඝටක බිඳහෙලනවා. බිඳහෙලලා ඒවයින් වැදගත් වෙන ද්‍රව්‍ය දේහයට නැත්තම් සූත්‍රිකාවට දිලීර මයිසීලියම තුලට අවශෝෂණය කිරීම සිදු කරනවා. මේකේ තියෙන වැදගත් කාරණේ තමයි දැන් ආහාර දාමයක මිය යන ජීවීන්, ආහාර දාමයක් තුල පෝෂණ සම්බන්ධතාවයේ ඉස්සරහට යනකොට මිය යන ජීවීන්ගේ දේහ තුල තියෙන වැදගත් ජෛවීය මූලද්‍රව්‍ය වර්ග තියෙනවානේ. ඒ කියන්නේ පරිසරයට දේහය තුල තියෙන මූලද්‍රව්‍ය නැවත පරිසරයට මුදා හැරීමක් සිද්ධ වෙන්න ඕනේ. අන්න ඒ විදියට ජෛවීය වශයෙන් අත්‍යවශ්‍ය වෙන මූලද්‍රව්‍ය නැවත පරිසරයට මුදා හැරලා මූලද්‍රව්‍ය චක්‍රීයකරණය කිරීම සඳහා මේ මෘතෝපජීවී පෝෂණය අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මෘතෝපජීවී පෝෂණයේදී සිද්ධ වෙන්නේ මැරුණු ජීවීන්ගේ දේහ තුල තියෙන මූලද්‍රව්‍ය නැවත පරිසරයට මුදා හැරීමක් නැත්නම් එකතු කිරීමක්. ඊළඟට දිලීරවලට සහජීවීව ඉන්නත් පුළුවන්. දිලීරවලට සහජීවීව ඉඳගෙන ඒ කියන්නේ වෙනත් ජීවී විශේෂයක් එක්ක එකතුවෙන් තමන්ගේ පෝෂණය සලස ගන්නත් පුළුවන්. උදාහරණයක් සමහර දිලීර පරපෝෂී. පරපෝෂී කියලා කියන්නේ මේ දිලීරවලට පුළුවන් ශාකවලට සතුන්ට හානි කරමින් ශාකවල සතුන්ගේ තියෙන සජීවී ශාකයක සජීවී සතෙකුගේ තියෙන දේහයේ තියෙන පෝෂක ලබා ගන්න. උදාහරණ ශාකවල මුල් එක්ක සම්බන්ධ වෙලා ශාකයට හානි කරලා
දිලීරයේ වාසි ලබා ගන්න අවස්ථා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් සත්වයින්ගේ දේහ මත වැඩෙන වැඩි උදාහරණ ඕනේ ඔබ හොඳින් දන්න උදාහරණයක් අපේ චර්ම රෝගයක් විදියට ඇතිවෙන අපි ව්‍යවහාරයේ කියන්නේ අලුහම් කියලා. අලුහම් කියන්නේ මේ වගේ පරපෝෂී දිලීරයක්. ඒ පරපෝෂී දිලීරය ඇවිල්ලා අපේ සම මත ඉඳගෙන අපෙන් පෝෂණය ලබාගෙන එයා එතන වාසය කරනවා. එතකොට ඒක පරපෝෂීතාවයට උදාහරණයක්. එහෙමනම් සහජීවී සමහර දිලීර පරපෝෂී ශාකවලට සතුන්ට ව්‍යාධිජනකයන් විදියට ක්‍රියා කරමින් ශාකවලට සතුන්ට හානි කරමින් එයාලා පෝෂණය සලස ගන්න පුළුවන්. දෙවැනි සහජීවී ක්‍රමය තමයි මෙන්න මේ විදියට අන්‍යෝන්‍යාධාරයෙන් ඉන්නත් පුළුවන්. අන්‍යෝන්‍යාධාරයේදී වෙන්නේ නමේ තියෙනවා වගේම දෙදෙනා උදව් කරගන්න. ඒ කියන්නේ දිලීරයක් සහ තවත් විශේෂයකට අයිති ජීවියෙක් එකට වාසය කරනවා. ඒ ජීවීන් දෙදෙනාම එකිනෙකාට උදව් කරගන්න. උදාහරණයක් ලයිකන. ඔබ මේ දකින්නේ ලයිකනයක්. දැන් ලයිකනයක් නිර්මාණය වෙනකොට මතක තියාගන්න ලයිකනය නිර්මාණය වෙන්නේ අනිවාර්ය සමාජිකයා තමයි ලයිකනයක ඇතුලේ අනිවාර්යෙන් ඉන්න ඕන දිලීරයක්. ඒ දිලීරය සහ එයත් එක්ක එකතු වෙලා ඉන්නවා තව ප්‍රභා සංශ්ලේෂී සමාජිකයෙක්. බලන්න මම මෙහෙම සටහනකින් ඔයාලට ඒක පෙන්නන්නම්. ලයිකනයක් නිර්මාණය වෙන්නේ සමාජිකයන් දෙදෙනෙකුගෙන්. එක්කෙනෙක් දිලීරය අනිත් සමාජිකයා හැම වෙලේම ප්‍රභා සංශ්ලේෂී සමාජිකයෙක්. එයා සමහර විට හරිත ඇල්ගාවක් වෙන්නත් පුළුවන්. හරිත ඇල්ගී හෝ එහෙමත් නැත්නම් සයනොබැක්ටීරියා. නැත්නම් සයනොබැක්ටීරියාවක්. මේ දෙකෙන් එකක්. එතකොට ලයිකනය නිර්මාණය වෙන්නේ දිලීරය සහ හරිතැල්ගාවක් හෝ සයනොබැක්ටීරියාවක් අතරනේ. වෙන්නේ මේකයි. වෙන්නේ දිලීරය විසින් තමන්ගේ ප්‍රභා සංශ්ලේෂී සමාජිකයාට එහෙමත් නැත්නම් දිලීරය විසින් තමන්ගේ ප්‍රභා සංශ්ලේෂී යාළුවට පරිසරයෙන් ලබා ගන්න අපහසු පෝෂක උරාගෙන යාගේ දිලීර ජාලය අර සියුම් දිලීර ජාලය භාවිතා කරලා එයා පෝෂක උරාගෙන හරිතැල්ගාවට හෝ සයනොබැක්ටීරියාවට ලබා දෙනවා. දිලීරයට ප්‍රභා සංශ්ලේෂී හැකියාවක් නැහැ. හරිතැල්ගාව හෝ සයනොබැක්ටීරියාව මොකද කරන්නේ? එයා තමන් නිපදවන කාබනික ආහාර වලින් ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන කාබනික ආහාර වලින් කොටසක් දිලීරයට ලබා දෙනවා. එතකොට ඔය ශාක කඳන් මත වැඩෙන මේ වගේ ලයිකනයක් ගත්තාම එහෙනම් ලයිකනයක ඉන්න සමාජිකයෝ දෙන්න තමයි දිලීරය සහ ප්‍රභා සංශ්ලේෂී සමාජිකයා දෙදෙනාට උදව් කරගන්න නිසා අපි මේකට කියනවා අන්‍යෝන්‍යාධාර සංගමයක් කියලා. ඊළඟට අනිත් උදාහරණය තමයි දිලීරක මූල. දිලීරක මුල්. එහෙමත් නැත්නම් දිලීරක මූල කියලා අපි කියනවා. දිලීරක මුල්. එතෙන්දී මේ සම්බන්ධය ඇති වෙන්නේ දිලීරයක් සහ ඒ වගේම දිලීරයක් එකට වාසය කරන අනිත් සමාජිකයා වෙන්නේ හැම වෙලේම උසස් ශාකයක්. උසස් ශාකයක් ශාකයක මූල පද්ධතියත් එක්ක තමයි මේක ඇති වෙන්නේ. බලන්න මේ රූපය ඔයාලට පේනවා මේ වටේට සුදු පාට නූල් ජාලයක් වගේ පේන්නේ දිලීරය. ඒ දිලීරය සම්බන්ධ වෙලා ඉන්නේ ශාකයක මුලක් එක්ක. පොඩි මුලයක ශාකාවක් එක්ක තමයි ඔය එකතු වෙලා ඉන්නේ. එතකොට එතෙන්දි වෙන්නේ ශාකයේ විසින් තමන්ගේ කාබනික ආහාර වලින් කොටසක් දිලීරයට ලබා දෙනවා. දිලීරය විශේෂයෙන්ම පසේ අවම වශයෙන් තියෙන පොස්පරස් වගේ සමහර මූලද්‍රව්‍ය හොඳින් උරාගෙන මේ අර තියෙන පොඩි කෙදිටි ජාලය මගින් පොඩි සූත්‍රිකා ජාලය මගින් ඒව හොඳින් අවශෝෂණය කරන්න පුළුවන්. ඒව අවශෝෂණය කළා එයා ඒ දේවල් ටික ශාකයට ලබා දෙනවා. එතකොට එතෙන්දිත් ශාකයත් ඒ වගේම අනිත් පැත්තට දිලීරයත් දෙන්නම වාසි ලබන නිසා මේක අන්‍යෝන්‍යාධාරය යටතේ අපි සාකච්ඡා කරනවා. හරි. එහෙමනම් දිලීරවල පෝෂණය සම්බන්ධයෙන් ඔයාලා මතක තියාගන්න ඕන සාරාංශය මේ පමණයි. සියලුම දිලීර අනිවාර්යෙන්ම රසායනික විෂම පෝෂී. සමහර විට ඒගොල්ලෝ මෘතෝපජීවී වෙන්න පුළුවන්, සමහර විට සහජීවී වෙන්න පුළුවන්. මෘතෝපජීවී කියලා කියන්නේ මිය ගියපු ශාක සහ සත්ව දේහ මතට එන්සයිම ශ්‍රාවය කරලා ඒ කාබනික ද්‍රව්‍ය නැවත දිලීරය විසින් අවශෝෂණය කිරීම. ඒකට අපි කියනවා මෘතෝපජීවී පෝෂණය. ඊළඟට වෙන්න පුළුවන් අනිත් තත්වය තමයි සහජීවී බව. සහජීවී වල වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. සමහර විට මෙයාලා පරපෝෂී වෙන්න පුළුවන්. සමහර විට අන්‍යෝන්‍යාධාර වෙන්න පුළුවන්.
පරපෝෂී නම් ශාකයකට හෝ සතෙකුට හානි කරලා දිලීරය වාසි සලස ගන්නවා. අන්‍යෝන්‍යාධාරයෙන් ඉන්නවා නම් තවත් ජීවියෙක් එක්ක එකට වාසය කරමින් දෙදෙනාම වාසි සලස ගන්නවා. එතනදී දෙදෙනාම වාසි සලස ගන්න උදාහරණ දෙකක් අපි කතා කරනවා. එකක් ලයිකනයක් ඇති වෙන්නේ දිලීරයක් සහ එක්ක හරිතැල් ගාවක් අතරේ නැත්නම් දිලීරයක් සහ සයනොබැක්ටීරියාවක් අතරේ. කොහොම හරි එක සමාජිකයෙක් දිලීරයක් වෙන්න ඕන, අනිත් සමාජිකයා ප්‍රභා සංශ්ලේෂී වෙන්න ඕන. දිලීරක මුල් ඇති වෙන්නේ දිලීරයක් සහ පාංශු දිලීරයක් සහ ශාකයක මූල පද්ධතිය අතරේ. හරි. ඊළඟට දිලීරවල ප්‍රජනනය ගැනත් මම කෙටියෙන් සඳහන් කරන්නම් මේකත් එක්කම. දිලීරවල ප්‍රජනනය ගැන මතක තියාගන්න උදේ පුතේ මෙන්න මේ ඡේදයේ යට ඔයාලට බලා ගන්න පුළුවන් රිසෝස් එකේ තියෙනවා. ඡේදයේ අන්තිම කොටස බලන්න. ඒකසෛලික දිලීර ඛණ්ඩනය සහ අංකුරණය මගින් අලිංගිකව ප්‍රජනනය සිදු කරනවා. සූත්‍රිකාකාර දිලීර නැත්නම් පුස් වර්ග බීජානුසාදමින් අලිංගිකව හෝ ලිංගිකව ප්‍රජනනය සිදු කරනවා. එහෙනම් ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි ඒකසෛලික දිලීර ගත්තම එයාලගේ තියෙන්නේ ඛණ්ඩනය සහ අංකුරණය වගේ අලිංගික ප්‍රජනන ක්‍රම. ඛණ්ඩනය අංකුරණය මේ දෙකම ඔයාලා දන්නවා. ඛණ්ඩනය කියන්නේ කැලි කීපයකට කැඩිලා ඉන්න අලුත් සෛල හැදෙනවා. නැත්නම් අංකුරණය ගැන කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. අංකුරණය මගින් ප්‍රජනනය සිදු කරන්න පුළුවන්. සූත්‍රිකාකාර දිලීර ගත්තම පුස් වර්ග ගත්තම එයාලා කරන්නේ විවිධාකාරයේ බීජාණු වර්ග හදමින්. අපි තුන්වෙනි ඒකකයේදී ඒ බීජාණු වර්ග පවා කතා කරනවා. සමහර බීජාණු වර්ග අලිංගිකයි, සමහර බීජාණු වර්ග ලිංගිකයි. ඒ ලිංගික හෝ අලිංගික බීජාණු නිපදවමින් ඒගොල්ල ප්‍රජනනය පවත්ව ගන්නවා. ඒක සරලයි. ඒ වාක්‍ය දෙක මතක තියාගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. හරි. අපි ඊළඟට කතා කරන ශුද්ධ ජීවී කාණ්ඩය තමයි ඒකසෛලික ප්‍රොටිස්ටාවන්. තුන්වෙනි ඒකකයේදී තමයි සවිස්තරාත්මක විස්තර ඉගෙන ගත්තේ. දැන් අපි පොඩි හැඳින්වීමක් විතරයි අපිට දැනගන්න අවශ්‍ය මෙතනදී. ඒකසෛලික ප්‍රොටිස්ටාවන් කිව්වම මෙයාලත් ශූන්‍යෂ්ටිකයන්, යුකැරියෝටාවන්, බොහොම සරලතම තනි සෛලීය සංවිධානයක් සහිත ඒකසෛලික ශූන්‍යෂ්ටික ජීවීන්. අපේ ශූන්‍යෂ්ටික අධිරාජධානිය ගත්තම ඒකේ ඉන්න ඒකසෛලික වඩා නොදියුණු ජීවීන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ බහුරූපීයයි. බහුරූපීයයි කියලා කියන්නේ විවිධ ස්වරූප ගොඩක් තියෙනවා. හැඩයෙන් විවිධයි, දේහයේ ස්වරූපයෙන් විවිධයි, ඒ වගේම සංචරණය සඳහා ඒගොල්ලෝ භාවිතා කරන සංචරණ ව්‍යුහ අණුව විවිධයි. මම තේරුම් ගැනීමේ පහසුව සඳහා ඔයාලට උදාහරණ 3කින් මේක කියලා දෙන්නම්. මම මේක කියලා දෙන අතරේ ඔයගොල්ලන්ට රිසෝස් එකේ අයිනකින් මේක ලියා ගන්න පුළුවන්. ඔයාලා හොඳටම දන්න ඇමීබා. ඇමීබා ගත්තම ස්පෙලිංග්ස් හරියට මතක තියාගන්න. ඇමීබා ගත්තම මෙයා ව්‍යාජපාද ආධාරයෙන් තමයි සංචරණය කරන්නේ. ව්‍යාජපාද කියන්නේ මොකක්ද කියන එක දන්නවා. ඇමීබා මෙන්න මේ වගේ දේහයේ හැඩය නිතර වෙනස් වෙන සුළුයි. සංචරණය සහ ආහාර ගොදුරු ලබා ගැනීම සඳහා මෙයා ව්‍යාජපාද යොදා ගන්නවා. ඊළඟට අපිට ගන්න පුළුවන් පැරමීසියම්. පැරමීසියම් ගත්තම එයාගේ දේහයේ වටේට තියෙන පක්ෂම ආවරණයක්. මෙන්න මේ වගේ දේහයක් තියෙන්නේ. මේ දේහයේ වටේට තියෙන කෙටි පක්ෂම ආධාරයෙන් එයා සංචරණය කිරීම සිදු කරනවා. ඒ වගේම තව උදාහරණයකට අපිට ගන්න පුළුවන් යුග්ලිනා. යුග්ලිනා ගත්තම එයාගේ දේහයේ එක කෙළවරකින් ආරම්භ වෙලා දිගට යන දිගු කශිකාවක් සහිතයි. එයා මේ කශිකාව ආධාරයෙන් සංචරණය පවත්ව ගන්නවා. එතකොට මේ වගේ විවිධ හැඩ තියෙන්න පුළුවන්, විවිධ දේහයේ සංචරණ ව්‍යුහ තියෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලා තනිව ඉන්නත් පුළුවන්. තනි සෛල විදියට දැන් මෙයාලා මං ඇඳපු 3 දෙනා මේ වගේ තනිව ඉන්න අය. සමහර විට සෛල එකතු වෙලා ඝනාවාසී විදියට ඉන්නත් පුළුවන්. අපි 3 වෙනි පාඩමේදී වැඩි දුර විස්තර කතා කරනවා. ඒ වගේම සමහර වෙලාවට එකට සම්බන්ධ වෙලා සූත්‍රිකා විදියට ඉන්නත් පුළුවන්. සූත්‍රිකාමය ප්‍රොටිස්ටාවන් ගැනත් අපි 3 වෙනි පාඩමේදී කතා කරනවා. එතකොට ඇමීබා, පැරමීසියම් සහ යුග්ලිනා කියන 3 දෙනාම ගත්තම මේගොල්ලෝ තනිව ඉන්න අය. හැබැයි සමහර විට සමහර ප්‍රොටිස්ටාවන් ඝනාවාසී විදියට හෝ සූත්‍රිකා විදියට ඉන්නත් පුළුවන්. ඊළඟට මෙයාලගේ පෝෂණය ගත්තම පෝෂණාකාර 3ක් අපිට හමු වෙනවා. පෝෂණාකාර 3 තමයි සමහරු ප්‍රභාස්වයංපෝෂී. සරලයි. ප්‍රභාස්වයංපෝෂී කියන එක ඔයාලට හොඳටම තේරෙනවා. ප්‍රභාස්වයංපෝෂී කියලා කියන්නේ එයාලා තමන්ගේ පෝෂණය සලසගන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින්. උදාහරණයකට ගන්න පුළුවන් ඔයාලා හොඳටම දන්න කෙනෙක් ක්ලැමිඩොමොනාස් ගත්තම එයා ප්‍රභා සංශ්ලේෂී කෙනෙක්. ඊළඟට සමහරු ඉන්නවා විෂමපෝෂී. දැන් මෙතනින් ගත්තොත් ඇමීබා සහ පැරමීසියම් විෂමපෝෂී.
මෙයාලා ගොදුරු අල්ල ගැනීම හරහා එහෙමත් නැත්නම් කුඩා බැක්ටීරියා වගේ වෙනත් ජීවීන්ව ගොදුරු කර ගැනීම හරහා තමයි තමන්ගේ පෝෂණය සලසගන්නේ. ඊට පස්සේ එතනිනුත් එහාට ගියාම අපිට හමු වෙනවා තව සමහරු ඉන්නවා ඒගොල්ලෝ මිශ්‍ර පෝෂී. දැන් මම මීට කලින් පෝෂණ ක්‍රම දෙකක් කිව්වනේ. එතකොට එකක් තමයි ප්‍රභා ස්වයං පෝෂී. ඒ කියන්නේ සූර්යාලෝකය සහ කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරලා තමන්ගේ ආහාර නිපදව ගන්න පුළුවන් අය. ඊළඟට හිටියා විෂම පෝෂී. විෂම පෝෂී කියලා කියන්නේ කෙලින්ම වෙනත් ජීවියෙකුගේ දේහය ගොදුරු කරගෙන තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න අය. යුග්ලිනා වගේ සමහරු ඉන්නවා මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්නත් පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය කරන්නත් පුළුවන්. ඊට අමතරව බාහිර පරිසරයේ තියෙන කාබනික ද්‍රව්‍ය දේහය තුළට අවශෝෂණය කරගන්නත් පුළුවන්. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කරනවා කියන්නේ ස්වයංපෝෂීතාවය. ප්‍රභා ස්වයංපෝෂීතාවය බාහිර පරිසරයේ තියෙන කාබනික ද්‍රව්‍ය දේහයට අවශෝෂණය කරනවා කියන්නේ විෂමපෝෂීතාවය. එකම ජීවියා විෂමපෝෂීතාවයයි ප්‍රභා ස්වයංපෝෂීතාවයයි දෙකම පෙන්වන නිසා ඒ තත්වයට අපි කියනවා මිශ්‍ර පෝෂී කියලා. එහෙමනම් ප්‍රභා ස්වයංපෝෂීන් ඉන්න පුළුවන්, විෂමපෝෂීන් ඉන්න පුළුවන්, ඒ වගේම මිශ්‍ර පෝෂීන් ඉන්න පුළුවන්. ඊළඟට මේ පෝෂණය සම්බන්ධව ඊළඟට ශ්වසනය සම්බන්ධයෙන් කතා කරනකොට සායු අය ඉන්න පුළුවන්, නිර්වායු අය ඉන්න පුළුවන්, ඒ වගේම වෛකල්පිත නිර්වායු අයත් මේ ගොඩේ ඉන්න පුළුවන්. අපි ගිය සතියේ මේ වචන බැක්ටීරියා ගැන කතා කරනකොට සවිස්තරාත්මකව කතා කළා. මම හිතනවා ඔබට ඒව මතක ඇති කියලා. ස්වායු අය, නිර්වායු අය සහ වෛකල්පිත නිර්වායු අය මේ ප්‍රොටිස්ටාවන් අතර ඉන්න පුළුවන්. ඊළඟට සමහර ඇල්ගි වර්ග, ඇල්ගාවන් විදියට ඉන්න අයත් මේ ගොඩේ ඉන්න පුළුවන්. ඩයටම වගේ අය, ක්ලැමිඩොමොනාස්ලා වගේ අය ඒකසෛලිකයි. එතකොට ඒගොල්ලත් ප්‍රොටිස්ටා කාණ්ඩයේ ඒකසෛලිකයන් වෙනවා. සමහරු ලයිකන හදන්න දායක වෙනවා. ඒ වගේ සමහර ඒකසෛලික ඇල්ගාවන්, ඒකසෛලික ප්‍රොටිස්ටාවන් ලයිකන හදන්න දායක වෙනවා. අපි කලින් දිලීරවලදී ලයිකන ගැන කතා කළා මතක ඇති. ලයිකනයක ඉන්න ප්‍රභා සංශ්ලේෂී සමාජිකයා මේ වගේ ඒකසෛලික ප්‍රොටිස්ටාවෙක්, ඒකසෛලික ඇල්ගාවෙක් වෙන්න පුළුවන්. මේගොල්ලා ප්‍රජනනය කරන්නේ ජන්මානු නිපදවීම හරහා ලිංගිකව ප්‍රජනනය කරන්න පුළුවන්. ඒ වගේම ඛණ්ඩනය මගින්, බොහෝ දුරට ද්විඛණ්ඩනය මගින් අලිංගිකව ප්‍රජනනය කරන්න පුළුවන්. එතකොට තනි සෛලයක් තිබිලා සෛලය කෑලි දෙකකට කැඩිලා ද්විඛණ්ඩනය මගින් නැත්නම් ඛණ්ඩනය මගින් අලිංගිකව ප්‍රජනනය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජන්මානු සෑදීම හරහා ලිංගිකව ප්‍රජනනය පවත්වා ගන්න පුළුවන්. මේ ගැන ගොඩාක් විස්තර අපි 3 වෙනි පාඩමේදී අධ්‍යයනය කරනවා. දැනට ඔබ මෙන්න මේ පොඩි කොටස් ටික මතක තියාගත්තා නම් මේ හොඳටම ප්‍රමාණවත්. හරි. අද අපි මේ වීඩියෝ එකේ කතා කරන අවසාන මාතෘකාව නැත්නම් අවසාන ශුද්ධජීවී කාණ්ඩය තමයි මොලිකියුටයන් නැත්නම් මොලිකියුට්ස්. මේක අලුත්ම මාතෘකාවක්. අපේ සිලබස් එකට අලුතෙන්ම එකතු වෙච්ච මාතෘකාවක්. ඒක නිසා වඩා හොඳින් මතක තියාගන්න විභාගයේදී ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් යෙදෙන්න පුළුවන්. හරිම සරලයි. ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ සාකච්ඡා කරන්න දෙයක් නැති තරම්, එහෙමත් නැත්නම් බොහොම පොඩි කරුණු කීපයක් තමයි අපිට මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. මේ කාණ්ඩය ගත්තම, මොලිකියුට්ස්ලා කියන කාණ්ඩය ගත්තම මෙයාලගේ තියෙන පොදු ලක්ෂණය තමයි මේ මොලිකියුටයන් සියල්ල ප්‍රාග්න්‍යෂ්ටිකයන්. ඒ කියන්නේ බැක්ටීරියා අධිරාජධානියට තමයි අයිති වෙන්නේ. බැක්ටීරියා අධිරාජධානියට අයිති වෙන මොලිකියුටයන්ගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලට සෛල බිත්තියක පිහිටීමක් නැහැ. අපි බැක්ටීරියා ගැන කතා කරනකොට ඔයාලට මතක ඇති අපි කිව්වා සාමාන්‍ය බැක්ටීරියා සෛලයක් ගත්තම එයාට තියෙනවා පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් නිර්මාණය වෙන සෛල බිත්තියක්. එතකොට මේ පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් නිර්මාණය වෙන සෛල බිත්තිය බැක්ටීරියාවල, සාමාන්‍ය බැක්ටීරියාවලට තිබුණට බැක්ටීරියා අධිරාජධානියේම ඉන්න මොලිකියුටයන් කියන කාණ්ඩයට කිසිදු අවස්ථාවක කිසිදු ආකාරයක සෛල බිත්තියක් නැහැ. එහෙමනම් සරලව මතක තියාගන්න මොලිකියුටයන් යනු කවුද කියලා ඇහුවොත් ඔයාලා කියන්න ඕන කාරණය තමයි මොලිකියුටයන් කියලා කියන්නේ බැක්ටීරියා අධිරාජධානියට අයිති ප්‍රාග්න්‍යෂ්ටිකයන් කාණ්ඩයක්. නමුත් එයාලා කිසිදු අවස්ථාවක සෛල බිත්ති දරන්නේ නැහැ. ඒගොල්ලා ප්‍රධාන ගොඩවල් දෙකකට, ප්‍රධාන කාණ්ඩ දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් මයිකෝප්ලාස්මාවන්, අනිත් එක ෆයිටෝප්ලාස්මාවන්. මයිකෝප්ලාස්මාවන් සහ ෆයිටෝප්ලාස්මාවන් ගත්තම බොහෝ දුරට එකම වගේ ලක්ෂණ තමයි දරන්නේ. මේ බලන්න මෙන්න මයිකෝප්ලාස්මාවෙකුගේ ස්වරූපය අපිට මෙතන පෙන්වන්න පුළුවන්.
no cell wall සෛල බිත්තියක් නැහැ. ඒක තමයි තියෙන ප්‍රධාන කැපී පෙනෙන ලක්ෂණය. එතකොට මේ සෛල බහුරූපීයයි, ගෝලාකාර වෙන්න පුළුවන්, සූත්‍රිකාකාර දක්වා විවිධ හැඩයන් පවතින්න පුළුවන්. ඒ කියන්නේ සරලව කියනවා නම් මයිකෝප්ලාස්මාවෙකුගේ දේහ හැඩය අර බැක්ටීරියා සෛලයක වගේම ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. බහුරූපීය, ගෝලාකාර, සූත්‍රිකාකාර ආදී විවිධ හැඩ තියෙන්න පුළුවන්. නමුත් පොදුවේ සියලු දෙනාට සෛල බිත්ති නැහැ. මේගොල්ල තමයි අපි දැනට දන්න විදියට වඩාත්ම කුඩාම ප්‍රාග්ඥෂ්ටික කාණ්ඩය. ඉතින් කුඩාම ප්‍රාග්ඥෂ්ටික කාණ්ඩය කියලා කියන්නේ අපි දැනට දන්න තරමින් වඩාත්ම කුඩා සෛල වෙන්නෙත් මේ මොලිකියුටයන් තමයි. සෛල බිත්තියක් නැති නිසා සෛලයට එච්චර විශාලව වර්ධනය වෙන්න බෑ. ඒක නිසා සාමාන්‍ය බැක්ටීරියා සෛලයකටත් වඩා මේ මොලිකියුටයන් ගත්තම, මයිකෝප්ලාස්මාවන් ගත්තම මේගොල්ලා ප්‍රමාණයෙන් කුඩයි. ආලෝක අන්වීක්ෂය ආධාරයෙන් බලන්නවත් බෑ. ඒ තරමට පොඩි. දැන් අපි දන්නවා බැක්ටීරියා ගත්තත් අපිට ආලෝක අන්වීක්ෂයක් ආධාරයෙන් බැක්ටීරියා යම් ප්‍රමාණයකට අපිට සියුම් ව්‍යුහයක් කරන්න බැරි වුණත් බැක්ටීරියා සෛලයක මූලික හැඩය අපිට ආලෝක අන්වීක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් මේගොල්ලන්ට සෛල බිත්ති නැති නිසාත්, ඒ වගේම ඒකත් එක්ක ඒගොල්ලගේ සෛලයේ ප්‍රමාණය ඊටාම කුඩා නිසාත් අපිට ආලෝක අන්වීක්ෂය ආධාරයෙන්වත් මයිකෝප්ලාස්මාවන්, ෆයිටෝප්ලාස්මාවන් බලන්න බෑ. ඒ සඳහා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේම මයිකෝප්ලාස්මාවන් ගත්තම මේගොල්ලන්ට කශිකා නැහැ. සංචරණ උපාංගයක් විදියට කශිකා පිහිටන්නේ නැහැ. මේ සියල්ලම පාහේ, මයිකෝප්ලාස්මාවන් සියල්ලක්ම පාහේ මානවයාට, කියන්නේ මිනිසාට සහ සතුන්ට ලෙඩ ඇති කරන පරපෝෂිතයන්. හොඳින් මතක තියාගන්න, මයිකෝප්ලාස්මාවන් ගත්තම මේගොල්ලා මිනිසාට සහ සතුන්ට පරපෝෂීව, මිනිසාට සහ සතුන්ට ලෙඩ හදන අය විදියටයි අපි අඳුනගන්නේ. ඒක තමයි මයිකෝප්ලාස්මාවන්ගේ තියෙන විශේෂත්වය. ඒ වගේම මේ මයිකෝප්ලාස්මාවන්ට වර්ධනය පවත්වා ගැනීම සඳහා කාබනික වර්ධක සාධක විශාල වශයෙන් අවශ්‍යයි. කාබනික වර්ධක සාධක කියලා කියන්නේ බාහිර පරිසරයෙන් ලබා ගන්න විවිධ කාබනික ද්‍රව්‍ය, කාබනික සංයෝග තියෙනවා මේගොල්ලන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙන. ඒක නිසා මේ කාබනික සංයෝග ලබා ගැනීම සඳහා ඒගොල්ල හැම වෙලේම මිනිසා හෝ වෙනත් සතෙකුගේ දේහය තුලට ඇවිල්ලා ඒ දේහයෙන් කාබනික සංයෝග ලබා ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම මේගොල්ලගේ ප්‍රජනනය ක්‍රම දෙකකට සිදු වෙනවා. ක්‍රම දෙක තමයි සමහර විට මේගොල්ලන්ට ප්‍රජනනය කරන්න පුළුවන් අංකුරණයෙන්, සමහර විට ප්‍රජනනය කරන්න පුළුවන් ද්විඛණ්ඩනයෙන්. එක්ක අංකුරණයෙන්, එහෙමත් නැත්නම් ද්විඛණ්ඩනයෙන්. මේ අවස්ථා දෙකම දැන් අපි කතා කරලා තියෙනවා. මේගොල්ලෝ අංකුරණයෙන් ප්‍රජනනය කරන්නත් පුළුවන්, ද්විඛණ්ඩනයෙන් ප්‍රජනනය කරන්නත් පුළුවන්. හැබැයි කිසිදු අවස්ථාවක බීජාණු හදන්න බෑ. හොඳින් මතක තියාගන්න දුවේ පුතේ, ඒක මේ ඡේදය බලා ගන්න. මේකේ විස්තර ටික ඔක්කොම තියෙනවා. අංකුරණයෙන් හෝ ද්විඛණ්ඩනයෙන් ප්‍රජනනය කරන්න පුළුවන්, කිසිදු අවස්ථාවක බීජාණු හදන්න බෑ. ශ්වසනය අනුව ගත්තම ස්වායු ශ්වසනය කරන්නත් පුළුවන්, නැත්නම් වෛකල්පිත නිර්වායු වෙන්නත් පුළුවන්. ස්වායු ශ්වසනය කරන්න පුළුවන්, නැත්නම් වෛකල්පිත නිර්වායු වෙන්න පුළුවන්. එතකොට අනිවාර්ය නිර්වායු අය අපිට මේ ගොඩේ හොයාගන්න බෑ. ඉන්නේ එක්ක ස්වායුයි, එහෙමත් නැත්නම් වෛකල්පික නිර්වායු. ඒ කොටස් ටික මතක තියාගන්න. එතකොට ෆයිටෝප්ලාස්මාවන් ගත්තම බොහෝ කරුණු වලින් මේගොල්ලෝ මයිකෝප්ලාස්මාවන්ට සමානයි. දෙවර්ගයේම බලන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි. දෙවර්ගයටම සෛල බිත්ති නැහැ. දෙවර්ගයටම සෛල බිත්ති නැති නිසා දෙවර්ගයම ඊටාම කුඩායි. ඊටාම කුඩා නිසා ආලෝක අන්වීක්ෂයෙන් බලන්න බෑ. ඒක නිසා බලන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි. දෙවර්ගයම ගෝලාකාර, ඊළඟට සූත්‍රිකාකාර දක්වා විවිධ හැඩයන්ගෙන් යුක්තයි. ප්‍රධාන වෙනස තමයි දුවේ පුතේ, මේක හොඳින් මතක තියාගන්න. මයිකෝප්ලාස්මාවන්ගෙන් ෆයිටෝප්ලාස්මාවන් වෙනස් වෙන ප්‍රධාන සාධකය තමයි අපි ඉගෙන ගත්තා මේ මයිකෝප්ලාස්මාවන් විසින් ආසාදනය කරන්නේ මිනිසා සහ වෙනත් සතුන්. නමුත් ෆයිටෝප්ලාස්මාවන් ආසාදනය කරන්නේ ශාක පමණමයි. ෆයිටෝප්ලාස්මාවන් ආසාදනය කරන්නේ ශාක පමණයි. ඒක තමයි විශේෂත්වය. මයිකෝප්ලාස්මාවන් ආසාදනය කරේ ප්‍රධාන වශයෙන් මිනිසා සහ වෙනත් සතුන්. කෙලින්ම ෆයිටෝප්ලාස්මාවන්ට අපිට කියන්න පුළුවන් මෙයාලා ආසාදනය කරන්නේ ශාක පමණමයි. ශාක පමණි. ආසාදනය කරන්නේ ශාක පමණයි. එහෙනම් මතක තියාගන්න, ෆයිටෝප්ලාස්මාවන්ගේ විශේෂත්වය තමයි මේගොල්ලා ආසාදනය කරන්නේ ශාක විතරයි. සාමාන්‍යයෙන් අපිට මේගොල්ලන්ව හමු වෙන්නේ ෆ්ලෝයම යුෂය තුල. ෆ්ලෝයම යුෂය තුල, ඒ කියන්නේ ස්වාභාවිකව මෙන්න මේ රූපය තුල ඒක පෙන්නනවා අපිට.
එක ශාකයක ඉඳලා තව ශාකයකට මෙයාලා මාරු වෙන්නේ ග්‍රාස් හොපර්ස්ලා එහෙමත් නැත්නම් අපි ලීෆ් හොපර්ස්ලා කියලා කියන පත්‍ර කීඩෑවන් හරහා. පත්‍ර කීඩෑවන් එහෙමත් නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරය අපිට කියන්න පුළුවන් අපි කියන්නේ පළඟැටියන් කියලා, තනකොළ පෙත්තන් කියලා කියන්නේ අන්න ඒගොල්ල හරහා තමයි මාරු වීම සිද්ධ වෙන්නේ. මේගොල්ල අපිට කෘතිම වර්ධක මාධ්‍යවල හදන්න බෑ. මයිකෝප්ලාස්මාවන් සහ ෆයිටෝප්ලාස්මාවන් කෘතිම වර්ධක මාධ්‍යවල හදන්න බෑ. අර රූපෙදි වගේ මේගොල්ල ජීවත් වෙන්නේ ප්ලෝයම යුෂය තුල ආසාදනය වූ ශාකයක ප්ලෝයම යුෂයේ සිට ආසාදනය නොවූ නිරෝගී ශාකයකට මාරු වීම සිද්ධ වෙන්නේ ලීෆ් හොපර්ස්ලා එහෙමත් නැත්නම් පත්‍ර කීඩෑවන් හරහා. ඒක නිසා මේගොල්ලන්ට හැකියාව තියෙනවා පත්‍ර කීඩෑවගේ දේහය තුලදීත් ඒ වගේම ශාකය තුලදීත් කියන දෙකේදීම ප්‍රජනනය කරන්න. රූපයත් එක්ක බලන්න. එතකොට ඔයාලට ඒක තේරෙවි. මේගොල්ලා මල්ටිප්ලිකේෂන් කියන තැන බලන්න මේ රූපේ මල්ටිප්ලිකේෂන් කියලා පෙන්නලා තියෙනවා. දකුණු පැත්තේ බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉන්ෆෙක්ටඩ් ලීෆ් හොපර්. ඒ කියන්නේ පත්‍ර කීඩෑව ආසාදනය වුණාට පස්සේ එයාගේ දේහය ඇතුලේදීත් අර ආහාර මාර්ගය හරහා දේහයට ඇතුල් වෙච්ච එක ඊට පස්සේ දේහයේ රුධිර හෙබට එහෙමත් නැත්නම් එයාගේ දේහයේ අභ්‍යන්තර කුහරය පුරාවටම ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙනම් පත්‍ර කීඩෑවගේ දේහය තුලදීත් ගුණණය වීම සිද්ධ වෙනවා. ඒ වගේම මෙයාට මේ ෆයිටෝප්ලාස්මාවන්ට ශාකය තුලදීත් ගුණණය වෙන්න පුළුවන්. බලන්න රූපේ වම් පැත්තේ මල්ටිප්ලිකේෂන් කියලා තියෙනවා. ඒකෙදි පෙන්නන්නේ හෙල්දි ප්ලාන්ට් එකකට. එහෙමත් නැත්නම් වඩා නිරෝගී ශාකයකට මේ එන ලීෆ් හොපර් කෙනෙක් කරහා මේ ෆයිටෝප්ලාස්මාවන් ආවම එයා ඩිසීස්ඩ් ප්ලාන්ට් එකක් බවට පත් වෙනකොට, ඒ කියන්නේ ශාකයට ලෙඩේ හැදෙනකොට ශාකය තුලදී ගුණණය වීම සිද්ධ වෙනවා. ඒක හොඳින් මතක තියාගන්න. මේගොල්ලත් අර කලින් අපි කතා කරපු මයිකෝප්ලාස්මාවන් වගේම එක්ක දිකණ්ඩණයෙන් එහෙමත් නැත්නම් අංකුරණයෙන් ප්‍රජනනය කරන්න පුළුවන්. මේගොල්ලන්ටත් මයිකෝප්ලාස්මාවන්ට වගේම ස්වායු හෝ වෛකල්පිත නිර්වායු කියන ශ්වසන ක්‍රම තියෙන්න පුළුවන්. ඒ වයින් මේගොල්ල සමානයි. එහෙනම් මූලික වශයෙන් මතක තියාගන්න මයිකෝප්ලාස්මා ෆයිටෝප්ලාස්මා සමාන වෙන දේවල් මෙන්න මේවා. මේ දෙගොල්ලම ප්‍රාග්ඥෂ්ටිකයි. දෙගොල්ලම බැක්ටීරියා රාජධානියට අධිරාජධානියට අයිති වෙන්නේ. දෙගොල්ලටම සෛල බිත්ති නැහැ. සෛල බිත්ති නැති නිසා දෙගොල්ලම ප්‍රමාණයෙන් ඉතාම කුඩයි. නිරීක්ෂණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි. සාමාන්‍ය ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න බෑ. ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා හැඩයෙන් විවිධ වෙනවා. ඒ ලක්ෂණ වලින් සමානයි. ඒ වගේම අපිට තව කියන්න පුළුවන් ප්‍රජනනය කරන්නේ අංකුරණයෙන් සහ දිකණ්ඩණයෙන්. ඒ වගේම සායු හෝ වෛකල්පිත නිර්වායු කියන ශ්වසනාකාර තියෙනවා. මේ ලක්ෂණ ටික මයිකෝප්ලාස්මාවන්ටයි ෆයිටෝප්ලාස්මාවන්ටයි පොදුයි. මයිකෝප්ලාස්මාවන් ආසාදනය කරන්නේ මිනිසා සහ වෙනත් සතුන්. ෆයිටෝප්ලාස්මාවන් අනිවාර්යෙන්ම ආසාදනය කරන්නේ ශාක පමණයි. ශාක පමණමයි ආසාදනය කරන්නේ. ඒක තමයි දෙන්නගේ අතර තියෙන වෙනස. එතකොට ෆයිටෝප්ලාස්මාවන් සාමාන්‍යයෙන් හමු වෙන්නේ ස්වාභාවිකව ෆ්ලෝයම් යුෂය තුළ කෘතිම මාධ්‍යවල වර්ධනය වෙන්නේ නැහැ. එක ශාකයකින් අනිත් ශාකයට මාරු වෙන්නේ පත්‍ර කීඩෑවන් හරහා. ඒ පත්‍ර කීඩෑවන් හරහා මාරු වෙනකොට ඒ පත්‍ර කීඩෑවාගේ දේහය තුලදීත් ඒ වගේම ශාක දේහය තුලදීත් කියන දෙකම තුලදී ප්‍රජනනය කරලා ගුණණය වෙන්න හැකියාව මෙයාලට තියෙනවා. හරි. එහෙනම් ඔන්න ඔය ටිකයි දැනගන්න ඕන මොලිකියුටයන් ගැන. මේ ඡේදය හොඳින් පාඩම් කරලා තියාගන්න. මොලිකියුටයන් සම්බන්ධව තියෙන දේවල් ටික අඩු නැතුව මතක තියාගන්න විභාගයට වඩා වැදගත් වේවි. අලුත් සිලබස් එකේ අලුත් කොටසක් නිසා. හරි. එහෙමනම් අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරා සයිනෝබැක්ටීරියා ගැන, දිලීර ගැන, ඒකසෛලික ප්‍රොටිස්ටාවන් ගැන, ඒ වගේම අවසාන වශයෙන් මොලිකියුටයන් ගැන. මාතෘකා 4ක් කතා කළා. ටිකක් දීර්ඝ කොටසක්. ඒක නිසා මේක හොඳින් පාඩම් කරලා තියාගන්න. රිසෝස් බුක් එක print out අරගෙන මේ අවශ්‍ය දේවල් නුත් ලියලා තියාගන්න. මගේ යෝජනාව තව එකපාරක් මේක බලලා, ඒ කියන්නේ රිසෝස් එකත් එකපාරක් පාඩම් කරලා ඔබට ඕනනම් ආපහු සැරයක් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. බලලා නැවත වතාවක් දැනුම තහවුරු කරගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකේදී වෛරස, වෛරොයිඩ සහ ප්‍රියෝන කියන මාතෘකා තුන අවසන් කරලා මේ මාතෘකාව අපි මේ දැනට කතා කරමින් ඉන්න ශුද්ධ ජීවීන්ගේ විවිධත්වය කියන මාතෘකාව අවසන් කරනවා. එහෙමනම් ලබන ඊළඟ වීඩියෝ එකත් එක්ක අපේ පාඩමේ ශුද්ධ ජීවී කාණ්ඩ ටික සාකච්ඡා කරලා අපි අවසන් කරනවා. ඊට පස්සේ අපිට ප්‍රැක්ටිකල් කොටසටයි යන්න තියෙන්නේ. එහෙමනම් වැඩ කරන්න, උනන්දුවෙන් ආසාවෙන් වැඩ කරගෙන යන්න, හොඳට පාඩම් කරගන්න. මේ දැන් ගන්න දැනුම ඉදිරි කොටස් වලටත් අවශ්‍ය වෙන නිසා හොඳින් පාඩම් කරලා තියාගන්න.
ඉක්මනටම ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙමු. හොඳට පාඩම් කරන්න හැමෝටම සුබ දවසක්.